හොඳයි අපි ඊයේ දවසේ මම හිතන්නේ අපි සාකච්ඡා කරේ ධාරා විද්‍යුතය සම්බන්ධව කරුණුනේ පාඩමේ සාකච්ඡා කරේ right. ඒත් අද දවසේ මම ඔයගොල්ලන්ට මැසේජ් එක දාලා තිබුණේ ආලෝකයේ සම්බන්ධව සාකච්ඡා කරනවා කියලා අද දවසේ එකට අදාළ මම හිතන්නේ පේපර් එකකුත් ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වන්න ඇති. ඒ පේපර් එක කරලා බලලා අද දවසේ මේ ක්ලාස් එකට සහභාගී වෙන්න කියලා. ඉතින් මේ දැන් ඔයගොල්ලෝ මේ පන්තියට සහභාගී වෙනකොට ආලෝකයේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ ආලෝකේ කරලා තියෙන පාඩමක්. එතකොට ඔයගොල්ලන්ට මේක රිවිෂන් එකක් විදිහට තමයි රයිට් ලැබෙන්නේ. රිවිෂන් එකක් විදිහට ලැබෙන ක්ලාස් එකක්. මොකද මේක මම සාමාන්‍ය YouTube online ක්ලාස් එකක් විදිහට කරන ක්ලාස් එකක් නිසා මේකේ වීඩියෝ එකක් මම කරනවා. ඒතර වීඩියෝ එක YouTube එකට දාන අරමුණින් කරන නිසා ඔයගොල්ලන්ටත් මම මේකට සහභාගී වෙන්න අවස්ථාව දුන්නේ. ඒකට තව රිවිෂන් එකක් විදිහට කරගෙන යන්නත් පුළුවන්. ඒතර මේක මූලික වශයෙන් පේපර් එකක් පදනම් කරගෙන කරනු ලබන රිවිෂන් එකක් විදිහට තමයි යන්නේ. හරි දැන් මම හිතනවා එහෙනම් මේ වෙනකොට පේපර් එක කරගෙන ඇවිල්ලා ඇති කියලා MCQ 25ක් right. මේ පේපර් එකට අදාළව උත්තර ටික මම දෙන්නම්. ඉස්සරළම උත්තර ටික ඔයගොල්ලෝ මාර්ක් කරගෙන යන්න. හරිද? මම එකේ ඉඳලා 25ට උත්තර ටික කියනවා සටහන් කරගන්න. ඉතා ඉක්මනින් ඔයගලන් නිවැරදි උත්තරේද වැරදි උත්තරේද සටහන් කරගෙන යන්න. right උත්තර ටික කියනනම් එකට උත්තරය 4, දෙකට උත්තරය 2, තුනට උත්තරය 1, හතරට උත්තරය 3, පහට උත්තරය 2, හයට උත්තරය 5, හතට 5, අටට 4, නවයට 1, 10ට 4, 11ට 4, 12ට 4, 13ට 3, 14ට 1, 15ට 2, 16ට 5, 17ට 3, 18ට 1, 19ට 3, 20ට 4, 21ට 4, 22ට 4, 23ට 2, 24ට 1, 25ට 4. හරිද? නදීර මම හිතන්නේ දැන් ඇඩ්ඩුනේ ඒගොල්ල පාට එක සටහන් කරගන්න බැරි වුණා නම් මම ඉක්මනින් කියාගෙන යනවා. ඒත් බැරි වුණොත් යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න. හරිද? උත්තර ටික මේ පේපර් එක කරලා තියෙනවා නම්. උත්තරේ 1ට 4, 2ට 2, 3ට 1, 4ට 3, 5ට 2, 6ට 5, 7ට 5, 8ට 4, 9ට 1, 10ට 4, 11ට 4, 12ට 4, 13ට 3, 14ට 1, 15ට 2, 16ට 5, 17ට 3, 18ට 1, 19ට 3, 20ට 4, 21ට 4, 22ට 4, 23ට 2, 24ට 1, 25ට 4. හරි ඩබල් චෙක් කරගත්තා නම් බලන්න 25න් උත්තර කීයක් තියෙනවද කියලා ඔයගලගේ නිවැරදි ඒකට අදාළව ලකුණු ගන්න මට පොඩ්ඩක් ඔයගොල්ලෝ මැසේජ් එකක් විදියට දාන්න. Zoom එකටම දාන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයගොල්ලෝ කොච්චරක් නිවැරදිද කියලා මට සටහනක් දාන්න. හරි මේ පාඩම මෙච්චර ඔයගොල්ලන්ට අමාරු වෙන එකක් නෑ. මොකද කරලා තියෙන පාඩමක්. හරිද? ඔයගොල්ලෝ මේක මම හිතන්නේ හැමතැනින්ම වගේ දැන් ගොඩක් තැන් වලින් මේක ආවරණය වෙලා තියෙන නිසා ඔයගොල්ලන්ට මේක තරම් අමාරු වෙන එකක් නැති වෙයි. right. ඉක්මනින් අපි උත්තර ටික එවමු. right හොඳයි. චාරුක right. හොඳයි ලකුණු මට්ටම. අනිත් අයත් අපි උත්තර ටික ඉක්මනින් දාමු.
උත්තර නැහැනේ. right ඒ ටික ඒගොල්ලෝ විතරද කරලා තියෙන ක්ලාස් එකේ. හරි. හොඳයි. එමනම් අපි යමු පාඩමට කියන්නේ පේපර් එක සාකච්ඡා කරන ගමන් පාඩමට යමු. හරිද? හරි. එතකොට අද කීප දෙනා ඉන්නේ මම හිතන්නේ බොහෝ අය සම්බන්ධ වෙලා නැහැ අද දවසේදී. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ආලෝකයේ සම්බන්ධලා ඉන්න කට්ටිය ආලෝකයේ සම්බන්ධව ගැටලු තිබුණොත් අනිවාර්යෙන් අහලා ඒක ක්ලියර් කරගමු. හරිද? අහලා ඒක ක්ලියර් කරගමු. හරිද? පේපර් එකත් මම හිතන්නේ ඔයගලන්ට ලැබෙන්න ඇති ගෲප් එකේ බලන්න. ගෲප් එකේ මම PDF එකක් විදියට පේපර් එකක් ලබා දීලා තියෙනවා. හරි. එහෙනම් මම පළවෙනි ප්‍රශ්නේ ඉඳලා දිගටම සාකච්ඡා කරගෙන යනවා. සමහර ප්‍රශ්න අතරින් අවශ්‍යයි කියලා එතන තරම්ම ලේසි වගේ තේරුණොත් මම මේ ප්‍රශ්න අතහැරලා ඊළඟ එකට යනවා. හරිද? ඒතර මම මේ ක්ලාස් එක ආලෝකයේ සම්බන්ධව කරන දෙවෙනි පේපර් එක පේපර් එකක් සාකච්ඡා කරා. මේක දෙවෙනි එක. හොඳයි. එහෙනම් අපි යමු මේකේ පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරා. හරිද? මේකේ තියෙනවා පහත ඒවායින් වැරදි කිරණ සටහන කුමක්ද කියලා. ඔයගොල්ලන්ගේ පළවෙනි ප්‍රශ්නේ විදිහට මම හිතන්නේ රූප සටහන් කිහිපයක් දීලා පහත ඒවායින් වැරදි කිරණ සටහන කුමක්ද කියලා අහලා තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නා උත්තල කාචයක හරිද? සාමාන්‍ය කාරණාව තමයි උත්තල කාචය. කිරණ එයාගේ අරමුණ තමයි කිරණ අභිසරණය කිරීම. හරිද? උත්තල කාචයක වක්‍රතාවයේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරලා තියෙන රූල්ස් එක බලනකොට කාචයක සිදුවෙන්න ඕනේ මෙන්න මේ කියන කතන්දරය වර්තනයේ ක්‍රියාවලිය යටතේ. මොකද මෙයාගේ වක්‍රතා දෙකක් තියෙනවා. මේ වක්‍රතා දෙකෙන්ම වර්තනය වුණාට පස්සේ අවසානයේ මේ කිරණ සටහන තමයි අපිට ලැබෙන්නේ. එතකොට දැන් මේකේ මෙහෙම දෙයක්ත් තියෙනවා. මේකෙදි මේ වර්තනයේ සිදුවෙනකොට මේ කාචය ගහනතර මාධ්‍ය විදිහටත් එළිය විරල මාධ්‍ය විදිහටත් හැසිරෙනකොට තමයි මෙවැනි ආකාරයක දෙයක් සිදු වෙන්නේ. හදිස්සියවත් කාචය නිර්මාණය වෙලා තියෙන මාධ්‍ය එළිය පවතින නැත්නම් පිටත පවතින මාධ්‍යයට වඩා විරල වුණොත් කාචයේ විරල වෙලා එළිය ගහනතර වුණොත් එහෙම වෙන්න පුළුවන්. මේක වීදුරු වලින් හැදලා ඇතුලේ කුහරයක් කාචයේ හැඩයට හැදිලා තියෙනවා නම් අපි හිතමු වායුවෙන් මේක ඇතුලේ තියෙන වායුව. හරිද? එහෙමනම් එවැනි අවස්ථාවක අපි දකිනවා මේකට හාත්පසෙම වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ කිරණ අභිසරණයට නෙමෙයි අපසරණයට ලක් වෙන අවස්ථාවක් අපි දකින්නේ. එතකොට එවැනි අවස්ථාව උත්තල කාචයක් විදිහට නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක අවතල කාචයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මොකද අර වර්තනාංක වල වෙනස් වීම නිසා. ඉතින් එහෙමනම් මේකේ එහෙම දෙයක් නෙමෙයි අතරම කියන්නේ. මේකේ උදාහරණයක් විදිහට ගත්තොත් එක මේකට අදාළව හරි. දෙවෙනි එකක් ගත්තොත් ඒකෙත් දකින්නේ අපි අභිසරණයක් දෙවෙනි එකේ. හරි තුන්වෙනි එකේ ගත්තොත් එතකොටත් තියෙන ඒක අනිත් පැත්ත අභිසරණ. ඒ කියන්නේ කිරණ මෙහි ඉඳලා මෙහෙට එන එක අනිත් පැත්තට දැන් කිරණ යනවා. හරිද? ඒ කියන්නේ ලක්ෂීය ප්‍රභාවයකින් එන කිරණ ඔන්න සමාන්තරව ගමන් කරනවා. ඒ කියන්නේ නාභිය ලක්ෂ්‍යය සිට ආවාසය. දැන් පස්වෙනි එක ගත්තොත් තමයි පස්වෙනි එකෙත් අපි දකින්නේ අභිසරණය කියන ක්‍රියාවලිය. නමුත් හතරවෙනි එක විතරක් අපිට පේනවා. හරිද? අභිසරණයට ලක් වෙන්න හදන කිරණ අවසානයේ මේ උත්තර කාචයෙන් පස්සේ සමාන්තරව ගමන් කරලා තියෙනවා අපි දකිනවා. හතරවෙනි එකේ විතරක් මොන පොඩි වෙනස්කමක් තියෙනවා. එහෙමනම් අර 1 2 3 5 කියන සියල්ලම කාචය ගහනතර වෙලා වාතයේ මේ එළියේ වාතයේ විරල මාධ්‍යයක් විදිහට සලකලා ගත්තාම එන කිරණ සටහන් වලට පොදුවේ තමයි 1 2 3 සහ 5 කියන එක තියෙන්නේ. අතන 4 විතරක් ඒකට වඩා ටිකක් වෙනස්. ඒ නිසා අපිට ඒක ගන්න පුළුවන්. හතරවෙනි එක තමයි වැරදි. ඒක ටිකක් විතර අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ලේසියෙන් උත්තරයට යන්න පුළුවන්. හරිද? අපි එහෙමම දෙවෙනි ප්‍රශ්නෙටත් යමු. ආලෝකයේ සම්බන්ධව කාරණා. මේක කියන්නේ උත්තර කාචයක් මගින් ඇති කරන වස්තුවෙන් 3 ගුණයක් විශාල තාත්වික ප්‍රතිබිම්බයක් වස්තුවේ සිට 400 මිලිමීටර් වේගය. තාත්වික ප්‍රතිබිම්බයට වස්තුවේ සිට දුර 400 මිලිමීටර් වේ. එතකොට 40 සෙන්ටිමීටර් වේ කියලා ගන්න පුළුවන්. ප්‍රතිබිම්බයේ විශාලනය 5ක් කිරීම සඳහා වස්තුව සහ ප්‍රතිබිම්බය අතර දුර විය
යුත්තේ කියලායි කියන්නේ. හරිද? දැන් මෙතන තාත්වික ප්‍රතිබිම්බයක් කියලා තියෙන නිසා නිකන් දල වශයෙන් කිරණ සටහන නිකන් අපේ ඔළුවට එන්නේ. හරිද? මේ පැත්තේ තියෙනවා නම් අනිත් පැත්තේ මෙන්න මෙහෙම වෙන්න ඕනේ. මේක තමයි තාත්වික අවස්ථාව. හරිද? වස්තුව මෙතන තියෙනකොට ඔබ්ජෙක්ට් එක මෙතන තියෙනකොට ඉමේජ් එක අනිත් පැත්තේ හැදෙනවා කියන්නේ මේක තාත්විකයි. වස්තුවට පිටිපස්සෙන් ඉමේජ් එක හැදුවොත් ඒක අපි දන්නවා අතාත්වික අවස්ථාවක්. හරිද? ඉතින් එහෙමනම් මේ කාරණාවේදී පළවෙනි අවස්ථාවේදී කියනවා මෙතන සෙන්ටිමීටර් 40ක්. හරි? පරතරයේ තියෙනවා. එතකොට වස්තුවෙන් 3 ගුණයක් විශාල තාත්වික ප්‍රතිබිම්බයක. එතකොට වස්තුව h නම් මෙතන 3h වෙනවා කියන එකේ තේරුමම විශාලනේ. රේඛේ විශාලනේ 3 ගුණයක් වෙනවයි කියන එකේ තේරුමම වස්තුවට තියෙන දුර u කියලා ගත්තොත් ප්‍රතිබිම්බයට තියෙන දුර 3u වෙනවයි කියන එක. උස අතර පවතින අනුපාතයම තමයි එතකොට දුර අතර පවතින අනුපාතය විදිහට අපිට ලැබෙන්නේ. විශාලනේ 3 ගුණයක් වන නිසා. හරිද? එහෙමනම් අපිට නිකාම ලැබෙන දෙයක් තමයි ළමයි u ධන 3u කියලා කියන්නේ 40යි. ඒ කියන්නේ u කියන්නේ සෙන්ටිමීටර 10යි කියන්නේ. මේක අපිට පළවෙනි කොටසෙම පිළිතුරක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒතර මේකේ මොකද්ද කියන්නේ? ප්‍රතිබිම්බයේ විශාලනේ පහක් කිරීම සඳහා වස්තුව සහ ප්‍රතිබිම්බය අතර දුර විය යුත්තේ කියලා තමයි අහන්නේ. හරිද? එතකොට දැන් මේකෙන් පස්සේ අපිට නිකන් හිතෙන්න පුළුවන් කොහොමද නිකන් මේක u 10ක් වෙච්ච නිසා මේක 5 ගුණයකින් වැඩි වෙනකොට එනම් 5ක් 5 ගුණයකින් වැඩි වෙලා 50 සෙන්ටිමීටර නැත්නම් 500 මිලිමීටර කියලා උත්තරයක් තිබ්බනම් හරිද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතකොට එහෙම උත්තරයක් මේක ඇත්තෙත් නෑ. ඒක නිසා ඔන්න එහෙම ප්‍රශ්නෙකුත් එනවා. එහෙනම් අපි මොකටද මේ වගේ දෙයක් දීලා අපේ මේ ඊළඟ ගානේ 5 ගුණයක් විශාල වෙන්න දීලා කියලා මෙම ගාන හදලා තියෙන මොන අරමුණක් ඔළුවේ තියාගෙනද මේ ගාන හදපු කෙනා. ඒතකොට මේකේ අපි කල්පනා කරලා බැලුවොත් තමයි u තියෙනවා. ඒ වගේම u කියන්නේ වස්තු දුර තියෙනවා, ප්‍රතිබිම්බ දුර තියෙනවා, විශාලනේ තියෙනවා. මේ සියලුම දේවල් එක බලද්දී නොදන්න එක දෙයකට තියෙන්නේ මෙතන කාචයේ නාභිය දුර විතරයි. අපි කාචයේ නාභිය දුර දන්නේ නැහැ. ඒතර අපිට ඉතා ඉක්මනින් කාච සූත්‍රය දාලා හරිද? කාච සූත්‍රයේ යෙදීමෙන් අපිට පුළුවන් මෙයාට අදාළව කාචයේ නාභිය දුර හොයාගන්න. හරිද? අපි බලමු කාචයේ නාභිය දුර. ලකුණු සම්මුතිය නිවැරදිව දැම්මොත් v සමානයි ප්‍රතිබිම්බ දුර ඍණ 3u කියලා එනවා. u සමානයි වස්තු දුර ධන u කියලා ගන්න පුළුවන් අපිට. ඒකට ඒක මෙතනට ආදේශ කරොත් අපිට එනවා ඍණ 3u ඍණ u සමානයි 1ට f කියලා. හරිද? f එක මේක උත්තර කාචයක්. අපි ඒක දන්නවා නම් ඍණ කියලාම දාන්න පුළුවන්. දන්නේ නැත්නම් සාමාන්‍ය විදිහටම ගියේගේ ලකුණු දාන්න නැතුව. ඒතර මෙතන අපිට එන්නේ 3u කියලා ගත්තොත් මෙතන ඍණ 4යි. එහෙනම් f සමානයි කියලා එනවා 3u බෙදීම 4යි ඍණ. හරිද? 3u බෙදීම 4යි ඍණ. හරිද? එතකොට ළමයි මෙතනින් u කියන්නේ අපි දන්නා 10යි කියලා. එහෙනම් එනවා ඍණ 30 බෙදීම 4යි සෙන්ටිමීටර. ඒ කියන්නේ ඍණ 15 බෙදීම 2යි සෙන්ටිමීටර කියලා එනවා. උත්තර කාචයක් ඍණ ලකුණින් කියවෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ නාභිය දුර 7.5 සෙන්ටිමීටර ලෙස ලැබෙනවා. දැන් එහෙමනම් ඊළඟ කතන්දරේ. මේකෙදි කියනවා 5 ගුණයක් බවට. m එක 5 ගුණයක් වෙනවලු. 5යි. ඒ කියන්නේ මේකේ තේරුම v බෙදීම u කියන එක 5ක් වෙනවා. හරිද? ප්‍රතිබිම්බ දුර වස්තු දුරෙන් 5 ගුණයක් වෙනවා. හරිද? එහෙම වෙන්න නම් වස්තුව සහ මෙයා අතර ප්‍රතිබිම්බය අතර පවතින දුර කොච්චරද? ඒ කියන්නේ අපෙන් අහන්නේ v ධන u කොච්චරද කියලා යහන්නේ. හරි. ඉතින් මේකට අපිට v සහ u කියන එක හොයාගන්න වෙනවා. v ධන u හොයන්න අවශ්‍ය නැහැ. එහෙම බැලුවොත් අපිට ඒකට අදාළව කාච සූත්‍රය දාලා බැලුවොත් නම් අවතත් තාත්වික ප්‍රතිබිම්බයක්ම ලැබෙන්නේ. මේ අවස්ථාවෙන් අපි හිතමු. මේ අවස්ථාවෙන් හිතලා අපි තාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන අවස්ථාව ගැන අපි හිතමු. ඒව හිතනකොට අපිට ලැබෙනවා v විදිහට ගත්ත හැකි. දැන් මෙතනින් v එනවා ගුණිත වෙලා 5u කියලා. රයිට්? එතකොට ඉන්නේ ඍණ 5u මෙතන ඍණ uමයි. හරිද? u නැත්නම් අපිට ඔයක පුළුවන් u නෝට් කියලා හරි මොකක් හරි දාන්න. ප්‍රශ්නයක් නැහැ. u නෝට් කියලා දාමු. u නෝට් සමානයි ඍණ f එක එනවා ළමයි අපිට
15 බෙදීම 2යි. එතකොට 2 කියන එක උඩට යනවා. 15 බෙදීම 2යි. if එකට ආදේශ කරලා ඍණත් එක්ක ආදේශ කරන්න ඕනේ. එතකොට 15 බෙදීම 2. ඒතකොට ඒකේ උඩයට මාරලා 2 බෙදීම 15 බවට පරිවර්තනය වෙනවා. ඒතර මේක සුළු කරගත්තොත් නම් අපිට එනවා 5යි u0 සමානයි මෙතන ඍණ 6යි ඍණ 2 බෙදීම 15යි. මෙතන 5ට සුළු කරපුවාම 3යි. මෙතනින් සුළු වුණාම 3යි. එහෙනම් u0 එනවා. හරිද? මම පළවෙනි ගානේ කොටස ඉවත් කරලා දාන්න. මෙයාව අපිට එනවා ළමයි මෙතනදී u0 එක 9යි සෙන්ටිමීටර කියලා. u0 9යි සෙන්ටිමීටර කියලා එනවා. හරි. අයන්දි මම හිතන්නේ කීපතාවක් උත්සාහ කරනවා සම්බන්ධ වෙන්න. u0 එනවා ළමයි 9යි සෙන්ටිමීටර විදියට. දැන් u0 හොයාගත්තු අපිට මේ දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවට ගියේ. දෙවෙනි අවස්ථාවටත් මම මේ රූප සටහනම් පාවිච්චි කරා. වස්තු දුර u0 කියලා දාගත්තා. ප්‍රතිබිම්බ දුර අපිට ඕන නම් v0 කියලා දාගත්තා ගියා. වස්තු දුර u0 ප්‍රතිබිම්බ දුර v0. එවනම් තමයි අපිට v0 එක එනවා 5 ගුණයක් u0 නිසා 45යි සෙන්ටිමීටර කියලා. 45යි සෙන්ටිමීටර. අවසානයේ මොකක්ද අපිට එන්න ඕනේ? අපිට අවසානයේ හොයන්න ඕනේ u0 ධන v0 ඒ කියන්නේ 9 ධන 45යි උත්තරේ එනවා 54යි සෙන්ටිමීටර. එහෙම නැත්නම් මිලිමීටර වලින් කිව්වොත් 540යි මිලිමීටර. උත්තරයේ විදිහට අපිට බාර ගන්න වෙන්නේ මොනොත් දෙවෙනි එකට උත්තරේ 2. ඒතර ආපු මාර්ගය හැම වෙලෙම තේරුම් ගන්න උත්සාහ කරන්න මේ ගාන හදනකොට අපි තේරුම් අරගත්තා දීලා තියෙන தත්ත්වයන්ගෙන් මොනවද අඩුපාඩුව. එතකොට අපි තේරුම් ගත්තා කාචේ F එක දන්නේ නැහැ. ඒක තමයි දෙවෙනි එකට ගියේ. දෙවෙනි එකෙන් ගාන හදාගෙන මෙතනට ආවේ මේ විදිහට. හරිද? ඒක කල්පනා කරලා හදන්න උත්සාහ කරන්න. right. එහෙමනම් මේක ඉක්මනින් සටහන් කරගමු දෙවෙනි ප්‍රශ්නෙට අදාළව. හරිද? දෙවෙනි ප්‍රශ්නෙට අදාළව. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටස සාකච්ඡා කරමු. තුන්වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. පුළුවන් තරම් උත්සාහ කරන්න මම ගාන හදනකොටම ඕගොල්ලෝ ඒ ඔස්සේ ගාන සාකච්ඡා කරන ගමන්ම ලියාගෙන යන්න. එතකොට කාලය ගොඩක් අපිට ඉතුරු කරගන්න පුළුවන් වෙන නිසා. හරිද? ඒකට මම ඕගොල්ලෝ කොයිතරම් වෙලාවක් අරගන්නවද කියන එක මම මෙතනදී බලන්නේ නෑ ළමයි. මොකද වීඩියෝ එකකුත් යන නිසා ඔයගොල්ලන්ට නැවත රිෆර් කරන්නත් පුළුවන්. ඒ නිසා මම පොඩි වෙලාවක් දෙනවා ලියා ගන්න. ඉක්මනින් මම මකනවා. හරිද? හරි. එමනම් මම හිතනවා වෙලාව ප්‍රමාණවත් කියලා. ඊළඟ ප්‍රශ්නේ ඉඳලා පුළුවන් තරම් උත්සාහ කරන් ඉක්මනින් මාත් එක්කම සටහන් කරගන්න. ලියාගන්න බැරි වෙච්ච. හොඳයි. දැන් අපි යමු ළමයි තුන්වෙනි ප්‍රශ්නයකට හොඳ ගානක්. තුන්වෙනි ප්‍රශ්නේ මේකේ කියන්නේ මෙහෙමයි. නාභි දුර 40 සෙන්ටිමීටර වන උත්තල කාචයක් සහ නාභි දුර 25 සෙන්ටිමීටර වන අවතල කාචයක් සංයුක්ත කිරීමෙන් ලැබෙන පද්ධතියේ බලය ඩයොප්ටර් වලින් අහනවා. ඒක අපි සාමාන්‍යයෙන් දන්නවා සංයුක්තයක ඩයොප්ටර් ගාන හොයනකොට ඒ කියන්නේ කාචයේ බලය හොයන සමීකරණය මේක. හරිද? ඔකට ඩේටා එකක් විදිහට දත්තේ විදිහට අපිට ලැබෙනවා. එහෙනම් අපේ උළුවෙන් ලැබෙන්නේ නෑ. ඒවා දෙන්නේ නෑ අපිට. ඩේටා එකක් විදිහට අපිට ලැබෙනවා මොකද්ද? උත්තල කාචවල නම් උත්තල කාචවල බලය එන්නේ ධන විදිහට. අවතල කාචවල බලය එන්නේ ඍණ විදිහට. අපි මේක අපි දන්නවා මේ තියරි කතන්දරේ. අපි ආදේශ කරන උත්තල ධන අවතල ඍණ විදිහට තමයි බලය කියන කතන්දරේදී ආදේශ කරන්න ඕනේ. දැන් මේකෙදී අපි තව දන්න දෙයක් තමයි බලය කියන එකට අදාළව සමීකරණයක් තියෙනවා මේක. මේක යන ලකුණක් දානවා ඍණ කියලා. ඒක කතාව නිවැරදි කරගන්න. ලකුණ නිවැරදි කරගන්න ඍණ කියලා දානවා. මොකද උත්තල කාචවල නාභිය දුර ආදේශ කරද්දී අපි ඍණ විදිහට තමයි ආදේශ කරන්න ඕනේ. ඉතින් මේක අරමුණු කරගෙන දීලා තියෙන කාචවල අපිට P1 P2 හොයන්න පුළුවන්. P1 දීලා තියෙන්නේ කොච්චරද? මෙතන දීලා තිනවා උත්තල කාචේ 40යි. ඒතර 1යට 40 ඍණ කියලාම ආදේශ කරමු. ඒතර මෙතන ඍණ ලකුණක් තියෙනවා ඍණ සුළු වුණාම ධන වෙනවා.
සෙන්ටිමීටර් මීටර කරලා දාගන්න ඕනේ. ඒකට 10 ඍණ 2යි 100ක් උඩට යනවා අපි දන්නවා. ඒකට 2.5යි ඩයොප්ටර්ස් ධන අගයක් එක්ක 100 බෙදීම 40 නේ. ඊට පස්සේ අපිට එනවා P2 හොයන්න එනකොට ඍණ 1 බෙදීම F එක විදියට දාන්නේ. මේක අවතල කාචයක්. ඒකකොට සෙන්ටිමීටර 25යි. 25යි කියලා කියන්නේ ධනත් එක්ක 10 ඍණ 2යි දානවා. ඒතර අපිට මෙන්න මෙතන ඍණ 4යි ඩයොප්ටර්ස් කියලා එන්නේ. ඔය ආකාරයට P1 P2 වෙනවා. එහෙනම් අපි කාචයේ සංයුක්තයේ බලය හොයමු අපි. 2.5යි ඍණ 4යි ඩයොප්ටර්ස් අපිට එනවා ඍණ 1.5යි ඩයොප්ටර්ස්. ඒතර මේක නැවත අපි F වලට මේ F වලට මේ නැත්නම් නාභිය දුර විදියට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අහලා තින්නේ බලයේ ඩයොප්ටර්ස් වලින් උත්තර එනවා ඍණ 1.5යි ඩයොප්ටර්ස්. තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර ලැබෙන්නේ 1 කියලා. තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර 1 ලෙස ලැබෙනවා. හරි නේද? ආලෝකයේ පේපර් එකේ මේ ආකාරයට ලැබෙනවා. ඊට හතරවෙනි ප්‍රශ්නෙටත් මම යනවා. හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ තමයි උත්තල කාචයක් සහ අවතල කාචයක් ඒකාක්ෂික වනසේ 10 සෙන්ටිමීටර පරතරයකින් තබා ඇත. අවතල කාචයේ නාභිය දුර 10යි. එම කාචයට පතිත වන සමාන්තර ආලෝක කාච දෙකේ වර්තනයෙන් පසු උත්තල කාචයෙන් නිකුත් වන වේද සමාන්තර කිරණ නිසිත. උත්තල කාචයේ නාභිය දුර අනා දෙහිච්චර අමාරු වෙන එක ගානක් නෙමෙයි. ලේසියෙම හැදුවේ. මොකද කාච දෙක අතර පරතරය දීලා තියෙනවා ළමයි සෙන්ටිමීටර 10යි කියලා. ඒතර අවතල කාචයේ නාභිය දුරක් දීලා තියෙන්නේ සෙන්ටිමීටර 10යි නේ. ඒතර එම කාචයට සමාන්තරව පතිත වෙනවලු. සමාන්තරව පතිත වෙනවා. එහෙනම් මම හිතන්නේ උත්තල කාචයේ නාභිය දුර සෙන්ටිමීටර 20ක් කියලා තමයි එන්නේ. ඒකේ concept එක හරිය ලේසියෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. මෙන්න තියෙනවා අවතල කාචය, මෙන්න තියෙනවා උත්තල කාචය. මේ දෙදෙන අතර පරතරය 10යි සෙන්ටිමීටර. බලන්න කොයිතරම් ලේසියෙන් මේක උත්තරේ ගත්ත හැකිද කියලා. මේ එහෙම සමාන්තර වෙන එක්කෙනා නේද? සමාන්තර වල වැටෙනවා කියන්නේ. එම කාචයට පතිත වන සමාන්තර ආලෝක කිරණ දෙයක් ඔන්න මොකද වෙන්නේ? නාභිය දුර එන්නාසේ මොකද වෙන්නේ? මෙන්න මෙහෙම යනවා. කොහෙටද යන්නේ? උත්තර කාචයට යනවා. යනකොට උත්තර කාචයෙන් පස්සේ සමාන්තරව යනවායි කියලා කියනවා. මේ උත්තර කාචයෙන් පස්සේ සමාන්තර වෙනවායි කියන එකේ තේරුම තමයි ළමයි උත්තර කාචයට ලැබිලා තියෙන මේ කිරණ ඒ උත්තර කාචයට අදාළ නාභිය ලක්ෂයේ සිට. එතන මෙතන ඉඳලා මෙතනට 10යි. අවතල කාචයේ නාභිය දුර තමයි මේ තියෙන්නේ. ඒකත් සෙන්ටිමීටර 10යි. ඒක ඔක්කොම ගත්තාම උත්තර කාචයට අදාළව වස්තුව පිළිටලා තියෙන්නේ. ඒ කියන්නේ අවතල කාචයේ ප්‍රතිබිම්බය තමයි උත්තර කාචයේ වස්තුව බවට පරිවර්තනය වෙන්නේ. උත්තර කාචයේ වස්තුව සෙන්ටිමීටර 2ක් පිටුපසින් පිළිටලා තියෙනවා. සෙන්ටිමීටර 2ක් නෙමෙයි සෙන්ටිමීටර 20ක්. පිළිතුර වෙන්නේ එහෙමනම් හතරවෙනි එකට පිළිතුර 3 කියලා ලැබෙනවා. මේ ආකාරයට හතරවෙනි එකටත් අපිට උත්තරයක් ගන්න පුළුවන්. හරිද? වැඩි ලේසි ළමයි. ඒතර මේවා ඇත්තට අමාරු දේවල් නෙමෙයි. පස්වෙනි ප්‍රශ්නෙට අපිට ඉක්මනට ගිය හැකියි. හරි. හොඳයි. දැන් මම පස්වෙනි ප්‍රශ්නෙට ගියාම ළමයි මේක කියන්නේ උත්තල කාච 4ක නාභිය දුර පිළිවෙලින් 100යි 10යි 4යි 3යි වැඩිම විශාලක බලයක් ලබා දෙන නක්ෂත්‍ර දුරේක්ෂයක් තැනීමට. හරිද? නක්ෂත්‍ර දුරේක්ෂයක් තැනීමට යොදාගත යුත්තේ පහත සඳහන් කුමන කාච යුගලයේද කියලා අහනවා. නක්ෂත්‍ර දුරේක්ෂය. දුරේක්ෂය සම්බන්ධව ගන්නකොට ළමයි සීරු මාරු කිරීම දෙකක් ගැන ඔයගොල්ලෝ අහලා ඇති. සීරු මාරු කිරීම දෙකක්. මේ සීරු මාරු කිරීම දෙක මොකක්ද? සාමාන්‍ය සීරු මාරුව අනිත් එක මොකද්ද? විශේෂ එක. විශේෂ සීරු මාරුව. මේක අන්වීක්ෂයටත් අදාළයි තමයි. අපි මේ සාමාන්‍ය සිලබස් එකේදී දුරේක්ෂයේ සාකච්ඡා කරන්නේ සාමාන්‍ය සීරු මාරුව, විශේෂ සීරු මාරුව නෙමෙයි. සාමාන්‍ය සීරු මාරුව කියලා කියන්නේ තමයි දුරේක්ෂයෙන් කරන්නේ අපි දුර වස්තුන් නිරීක්ෂණය කරන එක. එතකොට අවසන් ප්‍රතිබිම්බයත් දුරම හදනකොට, දුරම ලක්ෂය කියන්නේ අනන්තය හදනකොට, අනන්තයේ පවතින වස්තුවක අවසන් ප්‍රතිබිම්බයත් අනන්තයම හැදුවොත් අන්න ඒක එයාට සාමාන්‍ය විදියට සැලකෙනවා. සාමාන්‍ය සීරු මාරුවක් විදියට.
එතකොට දුරේක්ෂයේ විශේෂ සීරුමාරුවක් කියන්නේ ළමයි මේ අනන්තයේ පවතින වස්තුවක ප්‍රතිබිම්බය ළඟම පොයින්ට් එකේ. එහෙම නැත්නම් විෂද දෘෂ්ටියේ අවම දුරේ හදනකොට සෙන්ටිමීටර් 25ක වගේ දුරකින් හදනකොට අන්න ඒක එයාට විශේෂ සීරුමාරුවක් වෙනවා. ඒක තමයි කතන්දරේ. ඒකට අදාළ සමීකරණ අතරම මතක තියාගන්න ඉතින් ඒක අපේ සිලබස් එකේ නැති නිසා හරිද මේක අපි සමීකරණයක් විදිහට විශාලනේ මතක තියාගන්නේ f0 බෙදීම fe කියලා මේ දුරේක්ෂයේ සාමාන්‍ය සීරුමාරුව සම්බන්ධව සාකච්ඡා කරනකොට දුරේක්ෂයේ තමයි අපි මේ විදිහට මතක තියාගන්න. ඒක ඔළුවේ තියෙන්න ඕන. හරිද? මේක. එතකොට ළමයි දැන් මේ දුරේක්ෂයක f0 බෙදීම f0 කියලා කියන අපි දන්නවා මේ ඔබ්ජෙක්ට් කියන අය. ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එක. මේක අයි ලෙන්ස් එක. හරිද? එතකොට දැන් ඒ කියන්නේ මේක අවනත මේක උපනත. අවනතට අදාළ නාමය දුර උපනතට අදාළ නාමය දුර. m කියන එක ළමයි අපි දන්නවා දුරේක්ෂයක පුළුවන් තරම් වැඩි කරගන්න ඕන නම් m කියන එක පුළුවන් තරම් විශාලණය කියන එක පුළුවන් තරම් වැඩි කරගන්න ඕන නම් කරන්න ඕන දේ තමයි f0 කියන එක පුළුවන් තරම් වැඩි කරගන්න එක fe කියන එක පුළුවන් තරම් අඩු කරගන්න. එතකොට මොකද වෙන්නේ අපිට විශාලණය පුළුවන් තරම් වැඩි වෙනවා. ඕකම පොඩ්ඩක් ඔයගොල්ලෝ අන්වීක්ෂය කියන කාරණාවට පොඩ්ඩක් ඕක ගලපලා ගත්තොත් අන්වීක්ෂයේදී ළමයි f0 සහ fe කියන දෙදෙනා මතකද අදාළ සමීකරණය එනකොට මෙන්න මෙහෙම නේද අන්වීක්ෂය කියන එකට අදාළ එන්නේ එක දන d බෙදීම fe වතාවක් v0 බෙදීම f0 ඍණ 1. ඔන්න ඔහොම එකක් තමයි ළමයි එන්නේ අන්වීක්ෂයක සාමාන්‍ය සීරුමාරුවට අදාළ ප්‍රකාශය. විශේෂ සීරුමාරු වෙනම් මේ එක කියන එක නැතුව යනවා. මේ අවස්ථා දෙකේදීම අන්වීක්ෂයක f0 සහ fe කියන එක ප්‍රකාශනයේ තියෙන්නේ හරය විදිහට. හරිද? මෙතන බෙදීමක් ගත්තොත් හරය විදිහට තමයි අවස්ථා දෙකේදීම තියෙන්නේ. ඒතකොට ඒකේ තේරුම තමයි ළමයි පුළුවන් තරම් මේ අගයන් මේ දෙන්න ගුණිත වෙන අගයන් පුළුවන් තරම් මේගොල්ලෝ වැඩි කර ගන්න ඕන නම් විශාලනේ වැඩිපුර ලබා ගන්න ඕන නම් f0 සහ fe කියන දෙදෙනාම අඩු අගයන් තෝරගන්න ඕන. කාච සඳහා අඩු නාම්බිය දුර තියෙන කාච තමයි අපි මේකෙදි තෝරගන්න ඕනේ. ඒකෙදි f0 කියන එක තමයි අඩුම එක ගන්න ඕනේ. ඒකට හේතුව මේ ඍණ එකේ කියන ඉෆෙක්ට් එක අඩු කරගන්න. ඍණ එකෙන් වෙන ඉෆෙක්ට් එක අඩු කරගන්න f0 එක පුළුවන් තරම් අඩු කරලා v0 බැරි f0 එකේ අගේ වැඩි කරගන්න. તો ඔය අවබෝධය අපි තියාගෙන දුරේක්ෂයට ආපුවාම දුරේක්ෂයේ තියෙන ළමයි f0 එක වැඩි කරගෙන fe එක අඩු කරොත් අන්න m එක වැඩි කරනවා. එහෙමනම් මේ දීලා තියෙන කාච යුගලයේ දුරේක්ෂයක් නේ හදන්න කියන්නේ. එමනම් අපි ගන්න ඕනේ අඩුම එකයි වැඩිම එක. CI 3යි කියන එක තමයි ගන්න ඕනේ. CI සෙන්ටිමීටර 1යි 3යි සෙන්ටිමීටර 1යි ගත්තොත් අපිට මෙයාගේ වැඩිම විශාලක බලයක් ලබා දෙන නක්ෂත්‍ර දුරේක්ෂයක් නිර්මාණය කරගන්න හැකි වෙනවා. ඔය පස්වෙනි ප්‍රශ්නට උන විදිහට පිළිතුරු ලබා ගන්න පුළුවන්. පැහැදිලිද පාඩමේ පොඩි මතකයක්. එතකොට විශේෂ සීරුමාරුවට අදාළ සමීකරණය මොකක්ද කියලා කල්පනා කරන්න පුළුවන් ඕගොල්ලන්ට. හරිද? ඒකත් මටත් ඇත්තටම මතක තියාගන්නේ නැහැ. ඒ ඕගොල්ලන්ට ඒක චුට්ටක් කල්පනා කරලා බලන්න පුළුවන්. මේකේ මම හිතන්නේ මට මතක හැටියට ඉන්නේ d බෙදීම fe වතාවක් right මේකේ ඉන්නේ මම හිතන්නේ f0 බෙදීම d වතාවක් d බෙදීම fe ඍණ 1. ඔන්න ඔය වගේ එකක් වගේ මට මතක නැහැ හරියටම විශේෂ සීමාරුවේ ඔන්න වගේ සමීකරණයක් එන්නේ. හරිද? නමුත් ඉතින් මේක එම ලොකුවට මතක තියාගන්න අවශ්‍ය සමීකරණයක් නෙමෙයි විශේෂ සීමාව. දැන් මේක තමයි ළමයි එහෙම වුණොත් මේකට අදාළ තියරි එක අපි දැනගන්න ඕන තියරි එක මේකට එහා ගිය කාරණා කීපයක් තියෙනවා. මේකේ කිරණ සටහන කොහොමද මේ හැම එකකම කිරණ සටහන අදින්නේ කියන එක. ඒක තියරි කොටස් වලදී අපි ආවරණය කරන දෙයක්. හරි. අපි එනවා 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නේ. මේක කියනවා ළමයි සංයුක්ත අන්වීක්ෂයක විශාලක බලය විශාලක බලය 30ක් වන අතර ඒ උපනතේ නාමයේ දුර 5ක් වේ. දැන් මේක අන්වීක්ෂයක් ළමයි. හරිද? විශාලක බලය 30ක් වන අතර ඒ උපනතේ නාමයේ දුර සෙන්ටිමීටර 5. උපකරණයේ සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ පවතින විට අවනතේ රේඛීය විශාලනය තමයි හොයන්නේ කියන්නේ. අවනතේ රේඛීය විශාලනය. දැන් මේකේ තමයි ලස්සනම දේ තියෙන්නේ ළමයි දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරුව මේකේ කිරණ සටහන අඳින්න ඕගොල්ලන්ට පුළුවන්. ඒක තමයි ඉස්සෙල්ලාම බලන්න ඕන වැඩි. කිරණ සටහන නිවැරදිව අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක දල වශයෙන් මම අඳින්නම් ඉස්සෙල්ලා අපි දෙවෙනි එක්කෙන අඳින්නේ නැහැ. පළවෙනි එක්කෙන ඇඳලා ඔන්න වස්තුව තිබ්බා. මෙයාගෙන් එන කිරණ දෙක එකතු වෙන තැනක් ඔයාලම තීරණය කරගන්නවා. ඔන්න මෙතන තමයි తాවකාලිකව හැදෙන එක්කෙනා. මේ වස්තුව
පළමු කාචයෙන් පස්සේ එන්න නැත්නම් මේකට කියනවා අවනත කියලා. ඒකේ නාභිය දුර F node එක එන්න මේ හරියම වගේ තියෙන්නේ. මේකේ තාත්වික ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙන්නේ කිරණ ඇවිල්ලා මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි මෙතනින් කාචය නිර්මාණය කරගන්නවා. මෙතනින් පස්සේ මෙන්න මේ රේඛාව ඇඳලා අපිට කැමති තැනක මෙන්න මෙතන තමයි අවසන් ප්‍රතිබිම්බය හැදෙන්නේ කියලා ගන්නවා. අපි ඒක කැපිටල් H මේක කැපිටල් H කියලා ගමු. මේක සිම්පල් H ප්‍රතිබිම්බය. එතනින් එන්න සේයර කිරණ දෙක යනවායි කියලා ගන්නවා. මෙයා මෙහෙම යනවා. මෙයාට අදාළව මෙයා මෙහෙම යනවායි කියලා ගන්නවා. කොහොම කිරණ. මේක තමයි කිරණ සටහන ළමයි. එතකොට මෙතන FV එක කොහොමද ලකුණු කරන්නේ? මෙයා උපනේතනේ. මෙයාගේ FV එක තියෙන්නේ මෙන්න මේ හරිය. හරි. මොකද මෙයාට වස්තුව වෙන්නේ H node එකනේ උපනේතට. වස්තුව හැම වෙලේම නාභිය දුරට ඇතුලෙන් හැදිලා තියෙන්න ඕනේ. උපනේතේ නාභිය දුරට ඇතුලෙන්. ඒකට තමයි අතාත්වික ප්‍රතිබිම්බය පිටිපස්සේ හැදෙන්නේ. මේක අතාත්වික ප්‍රතිබිම්බයක් අවසන් ප්‍රතිබිම්බය. දැන් මේකේ මේ කිරණ සටහන මෙහෙම නිවැරදිව ඇඳ ගන්න පුළුවන් අපිට මේක ලස්සන දෙයක් අවසාන එනවා තමයි මේ කෝණික විශාලනය සුළු කරන් යනකොට ME වැඩි කිරීම M node කියලා එනවා. ඒ කියන්නේ උපනේතේ රේඛී විශාලනය වැඩි කිරීම අවනතේ රේඛී විශාලනය කියලා ලැබෙනවා. එහෙම ලැබෙන්නේ මතක තියාගන්න හැම අවස්ථාවෙම ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරු කිරීමේදී පමණයි. මෙන්න මේ සම්බන්ධතාවය ලැබෙන්නේ. ඒක නිසා හැම අවස්ථාවකටම දාන්න බෑ. විශේෂ අවස්ථාවකට දාන්නත් බෑ. දුරේක්ෂයට දාන්නත් බෑ. දුරේක්ෂයේ සාමාන්‍ය සීරුමාරුට මේ වැනි සමීකරණ ඇප්ලයි කරන්නත් බෑ. පැහැදිලිද? මේක දාන්න පුළුවන් දුරේක්ෂයක සමාවෙන්න. මේ වැරදි මාතෘකාවක් කියලා තියෙනවා. අන්වීක්ෂයක. හරිද? අන්වීක්ෂයක. මොකද මම කලින් කතා කර හිටියේ දුරේක්ෂයක අන්වීක්ෂයක. මේ මම කරන සටහන යන්නේ අන්වීක්ෂයකට අදාළව. හොඳේ. දැන් මේ ගානෙත් අපි කතා කරන්නේ සංයුක්ත අන්වීක්ෂයක විශාල බලය කියලානේ. අන්වීක්ෂයට අදාළ කරන සටහන මම යන්නේ. මේක සාමාන්‍ය සීරුමාරු. දුරේක්ෂයක තමයි ළමයි මෙන්න මේ වගේව පාවිච්චි කරන්න බෑ. දුරේක්ෂයට මේක පාවිච්චි කරන්න. අන්වීක්ෂයට සාමාන්‍ය සීරුමාරුට විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්. එවනම් ළමයි දැන් මේකේ අපිට පුළුවන් කෙලින්ම ලියන්න M කැපිටල් M වතාවක් ME රේඛී විශාලනය. මොකද්ද මේ රේඛී විශාලනය? මෙතන කියනවානේ සංයුක්ත අන්වීක්ෂක විශාල බලය 30යි කියලා. එහෙනම් M වෙනුවට 30 දැම්මා. ඊට මොනවද කියන්නේ? උපරිතේ නාභිය දුර අපිට කියනවා FV එක 5 සෙන්ටිමීටර්ලු. හරිද? YouTube එකේ සම්බන්ධ වෙලා ඉන්න අය විනාඩියක් දෙන්න. Zoom meeting එකට කට්ටිය සහභාගී වෙනකම්. හොඳයි. හරි මම හිතනවා සියලුම දෙනාම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඇති කියලා. දැන් එහෙමනම් තමයි මම එනවා මේ ගානට. දැන් මේ ගානේ අපි මෙන්න මේ සමීකරණයක් එහෙම එනවයි කියලා අපි දන්න නිසා කැපිටල් M ඔන්න 30යි කියලා ආදේශ කරා. ඊට පස්සේ මේකේ මොකද්ද හොයන්න තියෙන්නේ? දැන් මේ කතන්දරේ FV 5 cm කියලා දීලා තියෙනවා එච්චරයි. හරිද? එතකොට අහන්නේ අවනතේ රේඛී විශාලනය. දැන් අපිට හොයන්න තියෙන්නේ ළමයි මෙන්න මෙයා M node එක තමයි හොයන්නේ. දැන් එමනම් ME කියන එක්කෙනාව තමයි දැන් අපි මෙතන ලියා ගන්නවා. හොඳට බලන්න උපනෙත දිහා උපනෙතේ හැඩය ගත්තාම ඔයගලන්ට පේනවා නේද අවසානයේ විශේෂ සාමාන්‍ය සීරුමාරුවේදී විශේෂ දෘෂ්ටි ආමුදුරින් තමයි අවසන් ප්‍රතිබිම්බය හදන්නේ. D වලින් තමයි හදන්නේ. හරිද? එතකොට මේක සාමාන්‍යයෙන් වස්තු දුරක් පවතින ප්‍රතිබිම්බ දුර විශේෂ දෘෂ්ටි ආමුදුර වෙන විදිහට අතාත්වික ප්‍රතිබිම්බයක් ආකාරයට උත්තර කාචයක් මගින් නිර්මාණය වෙන අවස්ථාවක් තමයි උපනිතේ කිරණ සටහන ගත්තාම
අපි දැක ගන්න ලැබෙන විදිහට එවැනි අවස්ථාවක එයාගේ විශාලණය ලැබෙන්නේ එක ධන D බෙදීම FV කියන කතන්දරය. හරිද? කියන්නේ තනි කාචයක සරල කාචයක සාමාන්‍ය සීරු මාරුවට අදාළ ප්‍රකාශනය තමයි මම මේ ලිව්වේ. මේ ඔයගොල්ලෝ දකින්නෙත් ඒකමයි. සරල කාචයක සාමාන්‍ය සීරු මාරුවට අදාළ කිරණ සටහන. ඒකනේ මොකද කරන්නේ? වස්තුවක අවසන් ප්‍රතිබිම්බයේ විශේෂ දෘෂ්ටි අවමුදුරේ හදනවා. උත්තර කාචය මගින්. ඒක තමයි මෙතනදී කරලා තියෙන්නේ. ඒතර ඒකට අදාළ ප්‍රකාශනය මට පුළුවන් ME වෙනුවට ලියන්න. ME උපනිතේ රේඛ විශාලණය විදිහට මේක ලියන්න පුළුවන් වරදක් නැහැ. එහෙමනම් මම මෙතනට M note කියලා දානවා. දැන් මම හොයන්න ඕනේ M note එකනේ. ඉහ බෙදීම 1 ධන D කියන්නේ තමයි සෙන්ටිමීටර 25යි FE කියන්නේ 5යි සුළු කරොත් මෙතන එනවා 5යි උතන මේ දෙක එකතු වුණාම 6යි ඉහ බෙදීම 6යි කියලා කියන්නේ ළමයි 5යි කියලා ලැබෙනවා මේ මොකද්ද ලැබෙන්නේ M note එක M note එක නම 5යි කියලා පැහැදිලිද M note එක 5යි කියලා එනවා එහෙමනම් පිළිතුර විදියට තෝරගන්න වෙන 6 වෙනි එකට 1 හරිද පිළිතුර අපි තෝරගන්නවා 1 කියලා 5යි. right එතකොට කිරණ සටහන අඳින්න පුළුවන්ද? ඒකට අදාළ කරුණු ටික මතක් වුණාද? හරිද? එතකොට M ලියන්නේ කොහොමද? M note එක ලියන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ බලන්න පුළුවන්. අවනිතේ අදාළව ගත්තොත් ඔයගලන්ට පේනවා ඇති සාමාන්‍ය තාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන කිරණ සටහනක් වෙති. අවනිතට අදාළ. ඒතර යාට අදාළව කොහොමද M note එක ලියන්නේ? V note බෙදීම F note V note බෙදීම F note ඍණ 1 කියලා තමයි ඒ කියන්නේ 6 වෙනි ප්‍රශ්නෙට අදාළ. දැන් මෙන්න මෙහෙම එකක් කියනවා 7 වෙනි එක. මම 7 වෙනි එක ඇත්තටම තමයි හදන්නේ නැහැ. පුද්ගලයෙකුට 150 සෙන්ටිමීටර වලට වඩා දුර ඇති වස්තු පැහැදිලි ලෙස නොපෙනේ. දැන් මේකෙදි ළමයි මේකේ දෝෂය මොකක්ද කියලා අඳුරගත්තොත් දුර නොපෙනේ ළඟ පෙනේ. එහෙම නේද? හරිද? මේකේ දෝෂය අඳුරගත්තොත් දෝෂයේ තියෙන ළමයි දුර නොපෙනේ ළඟ පෙනේ. එතකොට අපි දන්නවා දුර නොපෙනේ ළඟ පෙනේ. දුර දෘෂ්ටිකත්වයේද? දුර දෘෂ්ටිකත්වය කියන්නේ දුර පෙනේ කියන එක. එහෙමනම් අපි දන්නවා මේක අවිදුර දෘෂ්ටිකත්වය. අවිදුර දෘෂ්ටිකත්වය කියුවම ළඟ තියෙන දේවල් පේනවා. දුර තියෙන දේවල් ටික තමයි පේන්නේ නැත්තේ. එහෙනම් අවිදුර දෘෂ්ටිකත්වය ගැන තමයි මේ 7 වෙනි ප්‍රශ්නේ කියන්නේ. අපි දන්නවා ඒකට අදාළව දාන්න ඕනේ මොකද්ද? කාචය, අවතල කාචය. අවතල කාචයකට අදාළව දානකොට කෙලින්ම යාගේ නාභිය දුර එන්නේ ඒ කියන දුර ලක්ෂයම තමයි. හරිද? ඒ කියන්නේ යාට අදාළ කිරණ සටහන ඇන්දොත් ළමයි මෙන්න මෙහෙමයි. ඇසට අදාළව නිවැරදි කරද්දී යාගේ දුරම ලක්ෂය 150 සෙන්ටිමීටර නම් ඇහැ රවට්ටනවා. එතන ඉඳලා එන්නම් කිය. එතන ඉඳලා තමයි කිරණ එන්නේ කිය. ඇහැ රවට්ටනවා එතන ඉඳලා තමයි එන්නේ. මේ දින අක්ෂිකාචය. අක්ෂිකාචයට පෙන්නවා එතන ඉඳලා තමයි. හැබැයි කිරණ එන්නේ ඔන්න වනාන්තේ ඉඳලා එන එක මේව නාභිගත කරලා දෘෂ්ටිතානිය මත පෙන්නනවා. පැහැදිලිද? ඔන්න ඔය වගේ වැඩක් කරන්නේ. සමාන්තරව ඈත ඉඳලා එන කිරණ මොකද වෙන්නේ? ඇහැ රවට්ටනවා කොහේ ඉඳලා දෙන්නේ? 150 සෙන්ටිමීටර වල ඉඳලා එනවා. ඒකල එතකොට අක්ෂිකාචයට කිසි අවුලක් නැහැ. දුරම ලක්ෂය ඉඳලා එනවා කියලා පෙන්නන්නේ සෙන්ටිමීටර 150 ඉඳලා කියලානේ. එයා කෙලිම දෘෂ්ටිතානිය මත නාභිගත කරගන්න ප්‍රශ්නයක් නැහැ. ඒතර අවතල කාචයට දාලා කිරණ සටහන ගද්දී මේ 150 කියලා කියන්නේ අවතල කාචේ නාභිය තුල. කිරණ සටහනෙන් මේක උත්තරේ ගන්න පුළුවන්. ඒක නිසා 7 කියන ඒවා ප්‍රශ්න නෙමෙයි අපිටනේ. ඒවා ප්‍රශ්න වෙන්නේ නැහැ. හරි. ඒවා නිකන් අපිට ලකුණු ගන්න දීලා තියෙන දේවල් වගේ තමයි අපිට හිතෙන්නේ. ඔන්න ඔය ආකාරයට අපිට ළමයි ප්‍රශ්න අංක 7 වෙනකන් අපිට පිළිතුරු සපයන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ඊළඟ කොටස. මේකේ 8 වෙනි ප්‍රශ්නය. මේක කියනවා සංයුක්ත අන්වීක්ෂයක අවනතේ සහ උපනතේ නාභිය දුර පිළිවෙලින් 2යි 3යි සෙන්ටිමීටර වේ කියලා. දැන් අර වගේමයි සංයුක්ත අන්වීක්ෂයක 2යි 3යි. කාච දෙක අතර පරතරය 15යි නම් අන්වීක්ෂයේ අක්ෂි බලය. දැන් මේක මම කියලා දෙන්නම් අක්ෂි බලය කතන්දරේ. ඒක ඔයගොල්ලෝ ඔන්න අවස්ථාවක් හම් වෙනවා නැවත මතක් කරගන්න. සංයුක්ත අන්වීක්ෂයක අවනතේ උපනතේ දීලා තියෙන නිසා ඉක්මනට එක ලියාගම F note එක 2යිලු FE එක 3යි. note එකනේ අඩු වෙන්න ඕනනේ. ආයෙත් අඩුවෙන් දීලා තියෙනවා. කාච දෙක අතර පරතරයක් දීලා තියෙනවා ළමයි. ඒක සෙන්ටිමීටර 15යි කියලා. කාච දෙක අතර පරතරය. මෙන්න මෙහෙම කාච දෙක තිබ්බොත් කාච දෙක අතර පරතරය කියලා කියන්නේ ළමයි. දැන් මේක සාමාන්‍ය සීරු මාරුවේද? එහෙම කියලා නෑ නේද? මුකුත් එහෙම මොකොත් කියලා නෑ. මේකේ අහලා තියෙන අක්ෂි වලයනේ. එහෙනම් අපි අක්ෂි වලය කියන එකට අදාළ කාරණාව අපි තේරුම් ගමු.
මොකද්ද මේ අක්ෂි බලය කියලා කියන්නේ? වෙන මොකුත් හොයන්න කියලා නේ අක්ෂි බලය තමයි හොයන්නේ කියලා. අක්ෂි බලය කියලා කියන්නේ නම් ඒකේ අදහස තමයි වැඩිම කිරණ ප්‍රමාණයක් ඇහැට ළඟාවන පොයින්ට් එක, ඇහැට ළඟාවන ස්ථානය, ලක්ෂ්‍යය. අපි යම්කිසි අන්වීක්ෂයක් දැන් අන්වීක්ෂයෙන් බලන්නේ ළමයි ඊටමත්ම කුඩා වස්තුවක් විශාල කරලා බලන එකනේ කරන්නේ. දුරීක්ෂණය කරන්නේත් ළමයි ඈත තියෙන වස්තුවක් අපි බලන එකනේ කරන්නේ. හරිද? ඈත පවතින සාමාන්‍ය දීප්තිමත් වස්තුවක් තමයි අපි දකින්නේ. ඒකෝට ළඟ තියෙන වස්තුවක් අපි බලන්නේ ඉතාමත්ම කුඩායි. ඒකෝට යාගෙන් වැඩිලා එන කිරණ ප්‍රමාණය ඉතාමත්ම කුඩා ප්‍රමාණයක් තමයි ඇහැට. දැන් ලොකු වස්තුවක නම් ළමයි වැඩිලා එන කිරණ ප්‍රමාණය ආලෝක කිරණයක් වැඩිච්ච ගමන් මේක වැඩිලා එන කිරණ ප්‍රමාණය ඇහැට ලොකු ප්‍රමාණයක් එනවා. ඒතර මේ වස්තුව කොහොම පැහැදිලිව දැర్శණය වෙනවා. තාමත්ම කුඩා වස්තුවක්. හරිද? යාගෙන් පරාවර්තනය වෙලා එන කිරණ ප්‍රමාණය ඉතාමත්ම කුඩා. ඒතර අඳුරු පැහැදිලිව තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒතර අපි එයාගෙන් එන කිරණ ටික වැඩිපුර ප්‍රමාණයක් ඇහැට නොගියොත් එහෙම එතකොට ළමයි අර වස්තුව විශාල කරලා බලන ප්‍රතිබිම්බය අපිට තරම් පැහැදිලිව පේන්නේ නැහැ ළමයි. ඒක අඳුරු ගතියෙන් තමයි පේන්නේ. අපිට අවශ්‍ය කරන දේවල් ටික කරන්න බැලු වෙනවා. ඒක නිසා කුඩා වස්තුවෙන් එන වැඩි ආලෝක කිරණ වලින් වැඩි ප්‍රමාණයක් ඇහැට යවා ගන්න නම් වැඩිපුරම කිරණ ප්‍රමාණයක් ඇහැට යන මේ වැඩිපුරම කිරණ ප්‍රමාණයක් යන තැනට ඇහැ ගෙනියන්න ඕන. හරිද? අන්නේ පොයින්ට් එකට තමයි ළමයි අපි අක්ෂි බලය කියලා කියන්නේ. හරිද? අක්ෂි බලය කියලා කියන්නේ ඒකයි. ඒතර අක්ෂි බලය කොහොමද අපි තෝරගන්නේ? අක්ෂි බලය තෝරගන්නේ අක්ෂි බලයේ පිහිටුම අපි හොයාගන්නේ මෙන්න මෙහෙමයි. මේ තියෙන ළමයි උපනෙත, මේ තියෙන ළමයි අවනෙත. හරිද? අපි සලකනවා උපනෙතට, හරිද? හොඳට අවබෝධයෙන් ගන්න. උපනෙතට අවනෙත වස්තුවක්සේ සලකනවා. දැන් මේක තමයි මෙයාගේ වස්තුව. උපනෙතේ වස්තුවසේ සලකලා කිරණ එනවයි කියලා අරගෙන කොහෙද මේගොල්ලෝ එකතු වෙන්නේ? මේ කිරණ කොහේ එකතු වෙනවද? මේ පොයින්ට් එක හොයනවා තමයි. මොකද්ද වෙන්නේ? උපනෙතට අවනෙත වස්තුවක්සේ සලකා ඒ අදාළ දුර හොයනවා. ප්‍රතිබිම්බ නිර්මාණය වෙන තැන හොයනවා. ඉමේජ් එක නිර්මාණය වෙන තැන. මේක v. එතන මේක u එක දීලා තියෙනවා මම හිතන්නේ 15 සෙන්ටිමීටර කියලා. එතකොට ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? උපනෙතට කාච සූත්‍රය දාන්න. හරි? ආලෝක කිරණ මෙහෙට ගමන් කරනකොට u ධන හරිද? ඒතකොට ඒකයට 15යි. මේක අපි දන්නා උත්තර කාචයක් නිසා ඍණ. එහෙනම් ඍණ 1යට 3යි. මේක සුළු වෙනකොට 1යට v සමානයි. 1යට 15 ඍණ 1යට 3. 15ට ගෙනාවොත් මෙතන 1යි මෙතන 5යි. 15 බෙදීම 4 ඍණ කියලා එයි. හරිද? එතකොට මෙතන අපිට v සමානයි 3.0 ගානක් තමයි උත්තරේ විදිහට එන්නේ. ආලෝක බෙදීම 4 කියලා තියෙන උත්තරයක් අපි ඒකයි සුළු කරන්න අවශ්‍ය නැහැ. එතකොට අක්ෂි බලය පිළිටන්නේ ඍණ කියලා කියන්නේ ආලෝකයේ ගමන් කරන දිශාවෙමයි. එහෙනම් උපනෙතේ සිට 15 බෙදීම 4ක් ඈතිනි කියලා තමයි උත්තරය එන්න ඕනේ. උපනෙතේ සිට 15 බෙදීම 4ක් ඈතිනි සෙන්ටිමීටර්. එතකොට 8 වෙනි එකට පිළිතුර 4 ලෙස ලැබෙනවා. හරිද? එහෙනම් දැන් පැහැදිලිද අක්ෂි බලය කියන එක මොකක්ද? අක්ෂි බලය කියන එක කොහොමද හොයාගන්නේ කියන කාරණා. හරිද? අක්ෂි බලය කියන්නේ වැඩිපුරම ආලෝක ප්‍රමාණයක් ඇහැ කරා ළඟා කරගන්න අවශ්‍ය කරන ස්ථානය අදාළ පොයින්ට් එක. හොඳයි. ත්‍රිතිරික් මතක් කරගත්තා නම් හොඳයි. අක්ෂි බලයට අදාළව හොයන්නේ උපනිතර අදාළව අවනිත වස්තුවක්සේ සැලකනවා. දැන් 9 වෙනි ප්‍රශ්නේ කියන්නේ සංයුක්ත අන්වීක්ෂ උපනිතේ එම්මීද අවනිතේ එන්නෝද්ද වේ නම් විශාලක බලය ලබාගත හැකි කුමන ප්‍රකාශනයෙන්ද කියලා අපි මේක දැන් කලින් චුට්ටකට හරි ඉගෙන ගත්තා. ගුණිතයෙන් පුළුවන් කියලා 9ට උත්තරේ 1 ලෙස ලැබෙනවානේ. 9ට උත්තරේ 1. ඒකේ වලීසි ප්‍රශ්න 10 ගියොත් 10ත් එච්චරම කතන්දරයක් නෙමෙයි ළමයි. ගිරයක් මත වස්තුවක් ප්‍රතිබිම්බයක් සාදා ගැනීම සඳහා උත්තරකාශයක් භාවිතා කරන ලදී කියලා කියනවා. හරි උත්තරකාශයක් භාවිතා කරනවා. මේවා අපිට ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. කාචයේ ඉහළ අර්ධයේ පාරාන්ත ද්‍රව්‍යයක් ආලේප කරපුවාම ඉහළ කොටස හරහා එන ආලෝක කිරණ ප්‍රමාණය නැතුව යනවා. කාචයේ ඉහළ කොටසින් එන ආලෝක කිරණ ප්‍රමාණය නැති වෙනවා. හැබැයි කාචයේ පහළ කොටසින් එන ආලෝක කිරණ ප්‍රමාණය යනවා. එතකොට අදාළ වස්තුවේ හැමතැනින්ම නිකුත් වෙන කිරණ අර කාචයේ පහළ කොටසින් යනවා. ඉහළ කොටසින් තමයි යන්නේ නැති උනේ. මෙන්න මෙහෙම නම් කාචයේ තියෙන්නේ. කාචයේ මෙන්න මේ ටික පාරාන්ත කරනවා. වස්තුවට අදාළ කිරණ ඔක්කොම මෙන්න මේ ඇස්සෙන් යනවා තමයි. යන්න පුළුවන් පැත්තෙන් යනවා.
වස්තුවක් කියලා කිව්වම වස්තුවේ හැම පොයින්ට් එකෙම නිකුත් වෙන ආලෝක කිරණ තියෙනවනේ. ඒ ඔක්කොම මේ හරහා ගිහලා වර්තන වෙලා අදාළ ප්‍රතිබිම්බය නිර්මාණය වෙනවලම. ප්‍රතිබිම්බයේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රතිබිම්බ දුර වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතිබිම්බයේ උස ඔය කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. කාචයේ අර්ධයක් පාට කරා කියන. පාරන්ද කරා කියන. වෙන එකම දේ තමයි ළමයි ආලෝක ප්‍රමාණයක් අඩු වෙනවා ප්‍රතිබිම්බයේ නිර්මාණය වීම සඳහා ආලෝක කිරණ ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ කියන්නේම ළමයි ලැබෙන අවසන් ප්‍රතිබිම්බය ප්‍රතිදීප්තිමත් වෙලා නැහැ කියන්නේ අපි කියනවා දීප්තිමත්ව අපිට දැක ගන්න ලැබෙන්නේ ටිකක් අඳුරු පැහැයකට යනවා. හරිද? දීප්තිමත්ව අපිට කලින් දැක්කා වගේ සම්පූර්ණ කාචයෙන්ම දැක්කහම එන තිබ්බ මේක තියෙනවනේ. අදාළේ දීප්තිමත් බව අන්න ඒක පොඩ්ඩක් තමයි අර්ධයකින් වගේ අඩු වෙනවයි කියලා අපිට ටිකක් සලකන්න පුළුවන්. එහෙමනම් අපිට මේකේ ප්‍රතිබිම්බයේ අඩක තීව්‍රතාවය පෙරට වඩා අඩු වෙයි කියලා කියනවා. ප්‍රතිබිම්බයේ අඩක ප්‍රතිබිම්බයේ භාගයක් එහෙම වෙනවා එහෙම එකක් නැහැ. ප්‍රතිබිම්බයේ ඉහළ අර්ධය නොපෙනියයි. ඒව වැරදි. ප්‍රතිබිම්බයේ පහළ අර්ධය නොපෙනියයි. එහෙම වෙන්නේ නැහැ. සම්පූර්ණ ප්‍රතිබිම්බයේම තීව්‍රතාවය අඩුයි. අන්න ඒ කතාව හරියමයි. සම්පූර්ණ ප්‍රතිබිම්බයේම තීව්‍රතාවය අඩු වෙනවා. සම්පූර්ණ ප්‍රතිබිම්බයේම නොපෙනියයි ඒ කතාව වැරදිනවා. නොපෙනී යන්නේ පේනවා පොඩ්ඩක් තීව්‍රතාවය අඩු වෙන එක තමයි වෙන්නේ. දාවෙන ප්‍රශ්නයක් අන්න ඒව අපිට තේරුම් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට 11 වෙනි ප්‍රශ්නය. 11 වෙනි ප්‍රශ්නේ කල්පනා කරලා බලුවොත් ඒකේ ළමයි ඉච්චර අමාරු දෙයක් නෙමෙයි. බලය සම්බන්ධ ප්‍රකාශන මම හිතන්නේ ඒක හදන්න අවශ්‍ය නැද්ද කියලා හිතෙනවා. කාච සංයුක්තයක බලය ඩයොප්ටර් 44යි. ඒ කියන්නේ ධන 44 කියලා තමයි ගන්න කියන්නේ. ඒතර එක් කාචයක බලය ඩයොප්ටර්ස් 40ක් නම් අනිත් එක අනිවාර්යයෙන් මොකද කාච දෙකේ බලයන් දෙක එකතු වෙලානේ තමයි සංයුක්තයේ බලය හැදෙන්නේ. ඒතර සංයුක්තය 44යිලු. එක කාචයක බලය 40යිලු. එහෙනම් අනිත් කාචයේ බලය 4ක් වෙන්න බෑනේ. මොකද 40යි 4යි එකතු වුණාමනේ 44 හැදෙන්නේ. එහෙනම් පෙර නොදන්න එක්කෙනාගේ බලය 4යිලු. ඒක ධන. ධන කියලා ඉන්නව ඍණ කියලා 36ක් වෙනවනේ 40ට ඍණ 4ක් එකතු වුණාම 36ක් වෙන්නේ නේ. දැන් මේක ධන කියලා ඉන්නවනේ ඒතර තමයි 44ක්. ඒ කියන්නේ මේක දන්නවා අපි සමීකරණයට දැම්මොත් 1ට f සමානයි p මේක ඍණ ලකුණක් එක්ක. එහෙනම් f වෙන්නේ 1ට p 0.25 සෙන්ටිමීටර ඍණ කියලා එනවා මේක උත්තර කාචයන් නිසා. සෙන්ටිමීටර නෙවෙයි මීටර. මීටර සෙන්ටිමීටර වලින් ගත්තා සෙන්ටිමීටර 25යි. ඒක එච්චර අමාරු නෑ ළමයි 11 වෙනි ප්‍රශ්නේ. අනෙක් කාචේ නාගිදුර විශාලත්වය යන්නේ සෙන්ටිමීටර 25යි කියලා එනවා. උත්තරය 4. කලබල වෙන්නේ නැතුව ගන්න ඕනේ එක නෙමෙයි. එක කියන්නේ මීටර වලින් එන්න ඕනේ සෙන්ටිමීටර වලින් තිබිලා හරියන්න. 11ට උත්තරේ 4 25යි සෙන්ටිමීටර කියලා එනවා. හරි. පරිදේවලීති ප්‍රශ්න ළමයි 12 රූපේ දැක්වෙන නාභිය දුරේ f වන සමඋත්තල කාචයක්. සමඋත්තල කියන්නේ වක්‍රතාවය දෙපැත්තෙම සමානයි. කාචයේ CD ඔස්සේ කැපුව විට ලැබෙන කොටසක නාභිය දුර වන්නේ කියලා අහන්නේ. මේක ටිකක් සංකීර්ණ කතාවක්. නමුත් අපි සරලව තේරුම් ගමු මෙන්න මෙහෙම. ওই කතාව සරලව තේරුම් ගමු මෙහෙම. ගොඩාක් සංකීර්ණව හිතන්න අවශ්‍ය නැහැ මේකේ. මට ලොකුවට ඇඳගන්නේ මෙන්න මේ කතන්දරේ පැහැදිලි කරන්න. මෙතනින් එන කිරණය පළවෙනි වක්‍රතාවයේදී ළමයි සිදුවෙන්නේ අභිලම්බයේ දෙසට නාභිගත වීම. මෙන්න මෙහෙට නාභිගත වෙන එක තමයි වෙන්නේ. හරිද? මෙහෙට යන්න උත්සාහ කරනවා. නමුත් එහෙට යන්න හම්බෙන්නේ නැහැ. යන්න හම්බෙන්නේ නැත්තේ ඇයි? හේතුව දෙවන වක්‍ර පෘෂ්ඨය ලැබෙන නිසා. දෙවන මෙතනින් එන කිරණය මෙතනින් වර්ධනය වෙන්න හදනකොට මොන්න මෙතන හම්බ වෙනවා දෙවන වක්‍ර පෘෂ්ඨය. එතන අදාළව ගත්තොත් මෙන්න මෙහෙම. ඒ අභිලම්බය මෙන්න මෙහෙමයි. ඒ අදාළ වක්‍ර පෘෂ්ඨය. එතනදී මොකද වෙන්නේ? මෙතනට යන්න ඊට පස්සේ මෙන්න මේ හරිය වගේ ගිහලා ඔන්න නාභිගත වෙනවා. සරලව ගත්තොත් නම් පළවෙනි වක්‍ර පෘෂ්ඨයෙන් නාභිගත වෙන්න ගිය දුර දෙවෙනි එකනොත් නාභිගත වෙලා එන දුර ගත්තොත් අපිට මෙන්න මෙතන තියෙන දුර f කියලා ගත්තොත් පළවෙනි වක්‍ර පෘෂ්ඨයක් ඈතනේ හැදෙන්නේ. එතන තියෙන දුර සාමාන්‍යයෙන් අපි සැලකන්නේ 2f කියලා. ඒ වගේ දෙගුණයක් දුරේ. හරිද? 2f දුරෙන් හැදෙන්න තිබිච්ච එක ඔන්න දෙවෙනි වක්‍ර පෘෂ්ඨයත් එවැනිම එකක් හම්බුනාම ඒකෙන් භාගයක් අඩු කරලා f වලින් f වල හැදෙනවා. නාභිය දුර ඉන්නේ එහෙමයි කාචයක වක්‍ර පෘෂ්ඨ දෙකෙන් එකට එකතු වෙලා තමයි නාභිය දුර නිර්මාණය වෙන්නේ. ඒතර එක පැත්තක් අඩු වුණා නම් එක වක්‍ර පෘෂ්ඨයක් නැති වුණා නම් මේ කෙරුණේ 2f මත හැදෙන්න ඕනේ. අර දැන් තියෙන නාභිය දුර වගේ දෙගුණයක් දුරෙන් හැදෙන්න ඕනේ. ඉතින් මේක කියන්නේ එහෙම එකක්. CD ඔස්සේ කැපුව විට ලැබෙන එක් කොටසක නාභිය දුර. එක් කොටසක එක 2f වෙනවා. දැන් කලින් f නැති දැන් 2f වෙනවා. එමනම් උත්තරය විදිහට අපි බාර ගන්න ළමයි 12ට උත්තරය 4 කියන්නේ. 2යි. මේක තමයි තියරි එක.
මේ තමයි concept එක. ඒක මේක ගොඩාක් සංකීර්ණ හිතන්න යන්න අවශ්‍ය නැහැ. ඔය වගේ සරලව අපි හිතුවනම් අපිට සරල උත්තරයකට ගිය හැකියි. හරිද? මේක අපි හදාගමු ඉක්මනට. ඒ අතරේ මම 13 වෙනි ප්‍රශ්නය බලන්නම්. මේකේ කියන්නේ වස්තුවකට 90 සෙන්ටිමීටර ඉදිරියෙන් තිරයක් තියලා තියෙනවා. මේවා අතර උත්තල කාචයක් චලනය කරන විට කාචයේ පිහිටුම් දෙකකදී තිරය මත ප්‍රතිබිම්බ සමපාත වේ. ඔන්න තියරි එකක් කියන්නේ. ලස්සන තියරි එකක්. කාචයේ පිහිටුම් දෙක අතර දුර සෙන්ටිමීටර 20යි නම් එහි නාභිය දුර වන්නේ කියලා යහන්නේ. නාභිය දුර වන්නේ. ඔන්න බලන්න ලස්සන කතාව. අපි අහලා තියෙනවා තමයි උත්තර කාචයකින් තාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන කන්ඩිෂන් එකේදී හරිද? තිරය වස්තුව තියෙනකොට වස්තුව සහ තිරය අතර දුර කැපිටල් D නම් සෑම විටම මේක 4ට වඩා වැඩි වෙනවා නම් කාචයේ නාභිය දුර තිරයත් වස්තුවත් අතර තබනු ලබන කාචයේ නාභිය දුර වගේ 4 ගුණයකට වඩා වැඩි නම් වස්තුවත් තිරයත් අතර දුර අපි කියනවා ළමයි අවස්ථා දෙකකදී තිරේ මත තාත්වික ප්‍රතිබිම්බ ලැබෙනවා. ලැබෙන අවස්ථාව හොඳට කල්පනා කරලා බැලුවොත් ලැබෙන්නේ මෙහෙමයි. එක අවස්ථාවක් ලැබෙනවා ළමයි වස්තුවට ළඟ අවස්ථාවක්, අනිත් එක ලැබෙනවා තිරයට ළඟ අවස්ථාවක්. පිහිටුම් දෙකක් කාච දෙකක් නෙමෙයි මම මේ යන්නේ. මේක පළමු පිහිටුම එකම කාචය මෙහි ඉඳලා මෙහෙට අරන් යනකොට මෙන්න මේ පිහිටුම මෙන්න තියෙන දෙවෙනි පිහිටුම. මේ කාච දෙකක් නෙමෙයි. පළමු පිහිටුම සහ දෙවෙනි පිහිටුම. එතකොට පළවෙනි පිහිටුමෙන් ලැබෙන විශාලණය ගොඩක් වැඩි. දැන් මෙතන වස්තුව ඇන්දොත් මෙයාගෙන් ඉන්න මෙයාගේ ටික ලොකු ප්‍රතිබිම්බයක් තමයි. H1 කියන එක ටිකක් ලොකු ප්‍රතිබිම්බයක්. දෙවෙනි පිහිටුමෙන් ලැබෙන එක පොඩ්ඩක් මේ කුඩා එකක්. ඒක H2. H1 විශාලයි නමයි H2ට වඩා. පළවෙනි පිහිටුමේ ලැබෙන මේ විශාලණය ටිකක් වැඩි. හරිද? එතකොට ළමයි දැන් මේකේ ලස්සනම කතන්දරය මේ වස්තුව සෙට් කියලා. මේකේ ලස්සනම කතන්දරය කියලා කියන්නේ පළමුණු අවස්ථාවේදී ළමයි වස්තු දුර u කියලා අරගෙන ප්‍රතිබිම්බ දුර මම ගත්තා කියලා හිතන්නකෝ v කියලා. දැන් උදාහරණයක් විදිහට අගයන් ටිකකුත් දාගත්තොත් u 10යි v 30යි කියලා ලැබුණා කියලා හිතන්නකෝ. දෙවෙනි පිහිටුමට යනකොට ළමයි ඔක මාරු වෙනවා. එතකොට ළමයි u කියලා ලැබෙන්නේ කලින් අවස්ථාවේ v ගියාගේ. දැන් මේ වෙලාවේදී u ලෙස ලැබෙන්නේ 30යි. u ලෙස ලැබෙන්නේ කලින් අවස්ථාවේ v කියලාගේ. මම v කියලා දැම්මේ 30 මොකද v මෙතනට එනවයි කියන එක පෙන්නයි. එතකොට දෙවෙනි පිහිටුමේදී වස්තු දුර වෙන්නේ කලින් අවස්ථාවේ ප්‍රතිබිම්බ දුර. දෙවෙනි පිහිටුමේදී ප්‍රතිබිම්බ දුර වෙන්නේ කලින් අවස්ථාවේ වස්තු දුර. මේ දෙන්න හෝමාර වෙලා තියෙනවා. මේක තමයි වෙන ලස්සනම කතන්දරය. එතකොට පළවෙනි අවස්ථාවේ විශාලණය එනවා නම් ළමයි දැන් මේක 3 ගුණයක් කියලා නෙමෙයි 30 බෙදීම 10යි කියලා. m එක දෙවෙනි අවස්ථාවේ දෙන්නේ තමයි ඒකේ පරස්පරය 1 යට 3 කියලා. ඒක මාරු වෙනවනේ. 10 බෙදීම 30 කියලා නෙමෙයි මෙතන 1 යට 3. එතකොට නිකන් හිතන්නකො මේ දෙදෙනාගේ ගුණිතය මේ අවස්ථා දෙකේ ගුණිතය ගත්තොත් ඒක එකක් වෙනවා. බලන්න හරි ලස්සන කතන්දරයක්. අවස්ථා දෙකේ විශාලන දෙක ගුණ කරලා ගත්තොත් රේඛ විශාලන දෙක ගුණ කරලා ගත්තොත් ඒකේ ගුණිතය එකක් වෙනවා. උන් ඔය ආකාරයේ දෙයක් අපිට මේකේ දැක ගන්න පුළුවන් වෙනවා. තව දෙයක් තමයි ළමයි මේකේ වස්තුවත් තිරයත් අතර දුර මං කියන්නේ d කියලා ගන්නවා හිතලා d සමානයි කියලා ගන්න පුළුවන් u ධන v වලට. u ධන v. මේ හරිනේ ඉතින් ටික ධන 10 කියලා කියන්නේ 40යි. ඒතර d කියන්නේ 40 කියලා ගත්ත හැකි සරලව ගත්තොත්. හරිද? එහෙම ගන්න පුළුවන් වගේම තව දෙයක් තමයි මේ සම්බන්ධතාවය ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. හොඳට බලන්න මෙතන අපිට එනවා මේකත් u මේකත් u මේ අතර පරතරය අපිට එන්නේ කීයද ළමයි? එහෙම නැත්නම් v ඍණ u කියලා දාගන්න පුළුවන්. මොකක් හරි ඉන්න පුළුවන්. නැත්නම් කාශ දෙක අතර පරතරය සිම්පල් d කියලා ගත්තොත් d ධන 2u සමානයි කැපිටල් D කියලා ගන්නත් පුළුවන්. අන්න එහෙම ගන්නත් පුළුවන්. කාශ දෙක අතර නෙමෙයි කාශ දෙකේ පිහිටුම් දෙක අතර පරතරය D කියලා ගත්තොත් D සමානයි මෙතන u එකයි මෙතන u එකයි. 10 10 2u ධන D කියන්නේ වස්තුවත් තිරයත් අතර දුරට සමාන වෙනවා. අන්න එහෙම ගන්නත් පුළුවන්. දැන් මේ ගානට ගියොත් මේ කතන්දරේ පදනම් කරගෙන 90යි කියලා දීලා තියෙනවා D එක. හරිද? D එක 90යි. මේ අතර උත්තරකාශ චලන කරනකොට පිහිටුම් දෙක අතර දුර d එක 20යි කියලා දීලා තියෙනවා. දැන් නිකම් එනවා u එක. u එක කොච්චරද කියලා එන්නේ බලුවා අපිට එනවා ළමයි මෙතන 70 බෙදීම දෙක කියන්නේ 35 සෙන්ටිමීටර කියලා එනවා.
u කියන එක 35 සෙන්ටිමීටර කියලා එනවා. පැහැදිලිද? u කියන එක 35 කියලා එනවා කියන්නේම එහෙමනම් එහි නාභිය දුර තමයි හොයන්න කියන්නේ. නාභිය දුර කොහොමද නාභිය දුර හොයන්නේ? දැන් u හොයාගත්තා 35. අපිට ඕන මෙතන දැන් මේක දැන් u 35. d එක ළමයි දැන් මෙතන මේ සම්බන්ධයක් තියෙනවනේ. d එක කියන්නේ 90යිනේ. එහෙමනම් b එක ඉබේම එනවා ළමයි අපිට 90ක් වෙන්න මේක 55යි. හරිද? ඔන්න ඔහොම තමයි එන්නේ. දැන් අපිට අදාලා කියන්න වලට මම දාගත්තා. දැන් ඉතින් ඕගොල්ලන්ට එක පිහිටුමක් අරගෙන u සහ v කියන අවස්ථාවේ පළවෙනි පිහිටුම ගත්තා කියලා තමයි. පළවෙනි පිහිටුමට අදාළව කාට සූත්‍රයේ යොදුවොත් එහෙම ඕගොල්ලන්ට නිකාම f එක එනවා. නේද? මෙන්න මේ සමීකරණය යොදන්න පළවෙනි පිහිටුම. ඉතින් නිකාම පිළිතුරු එනවා අපිට ආපු මහලුකු දේවල් නෙමෙයි. ඒතර u කියන එක ළමයි ධන. හරිද? ධන 35යි v කියන එක ඍණ 1යට 55යි සමානයි 1යට 1. එතනදී මේක සුළු කරන්න වෙනවා අපිට 55යි පොදු හරේ විදිහටම අපි ගමුකෝ මෙහෙම 55 වැඩි කිරීම 35 මෙයාට එනවා ඍණ 35 මෙයාට එනවා ඍණ 55යි 1යට 1. එහෙනම් f සමානයි කියලා එනවා 55 වැඩි කිරීම 35 බෙදීම මේ දෙකේ එකතුව 90යි. කොහොම එනවා 90. මේ f එක ලැබෙන්නේ කොහොමයි? යා f එක ඍණ කියලාත් එනවා ඍණ. පහෙන් සුළු වුණොත් මෙතන 7යි මෙතන 18යි. හරි? ඉතින් මෙතන එනවා 350යි 385යි 385 බෙදීම 18 කියලා එන්නේ. හරිද? එහෙම ගත්තොත් එන්නේ ළමයි 38 18න් බෙදුවොත් එහෙම 2යි 36යි ආයෙනවා දෙකක් ඉතුරුලා ඒකට 25යි 25යි කියලා කියන්නේ 1යි ඒතර 21.70ට 4ක් විතර නේ 21.4ක් වගේ. ඒතර 14ට උත්තරය 21.4යි කියලා ලැබෙනවායි කියන්නේ 14ට උත්තරය 3 ලෙස අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. පොඩි සුළු කිරීමක් තියෙනවා අවසාන කොටසට එනකොට. ඉතින් මෙන්න මේ ආකාරයේ ලස්සන කතන්දරයක් මෙතන අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. මේකට තව තියරි තියෙනවා. මේකේ තව කතන්දර කීපයක් තියෙනවා. ඒත් මේකට අදාළ තියරි කොටස තමයි මම මේ කියලා දුන්නේ. මේ තියරි එකේ. හරි? මේ වගේ පිළිතුරු දෙකකදී තාත්වික ප්‍රතිබිම්බ ලැබෙන්න නම් මෙන්න මේ කන්ඩිෂන් එක සපුරන්නම ඕනේ. D කියන එක විශාල වෙනවනේ 4යි f වගේ. දැන් ලැබිච්ච f එක ගත්තොත් 21.4 නේ ළමයි. ඒකේ 4 ගුණයක් බලන්න 4 ගුණයක් ගත්තොත් එන්නේ 85ක් වගේ. 85.6ක්. ඒතර D කියන එක 90ක් නේ. ඒතර 85.6ට වඩා 90 කියන එක වැඩි නේ. ඒ කියන්නේ පිළිතුරු දෙකකදී ඔන්න ලැබෙනවා. ඒක කතාව හරි. උත්තරේ නිවැරදි කියලා දැනෙනවා. හරි මේක එතකොට හදාගමු. 13 වන ප්‍රශ්නය. ඊට අපිට 14 ප්‍රශ්නය තියෙන්නේ. හරි. නේද? right. හොඳයි. හරි එහෙනම් අපි ගත්තොත් 14 වන ප්‍රශ්නය නාභිය දුර f වන උත්තර කාචයක් ඉදිරියේ වස්තුවක් තබා ඇත්තේ තාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන පරිදිය ළඟමැති නාභිය සිට වස්තුවට ඇති දුර x නම් ප්‍රතිබිම්බේ විශාලණය තමයි අහන්නේ. හරිද? හරි ඒක නිකන් ජෝටි කතන්දරයක් කියන්නේ. තාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන අවස්ථාව. මෙන්න මේක තමයි කතාව. ඉතින් මේක f වෙනවා මේකත් මෙතන f වෙනවා. කොහොමද යන්නේ? මේ දෙපැත්තෙන් f කියලා එනවා. එතකොට දැන් කතාව රාජ්‍යදුර එක්ක උත්තර කාචයක් ඉදිරියේ වස්තුවක් තබා ඇත්තේ තාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන පරිදි ළඟමැති නාභියේ සිට වස්තුවේ ඇති දුර. මෙන්න මේක ළමයි x වෙනවා. ළඟමැති නාභියේ දුර ඉඳලා වස්තුවට තියෙන දුර x වෙනවා.
එහෙමනම් ප්‍රතිබිම්බයේ විශාලණය තමයි අහන්නේ. ප්‍රතිබිම්බ විශාලණය කියලා ඔයාලගෙන් අහන්නේ m එක. හරිද? m එක ලියන්න පුළුවන් අපිට v බෙදීම u කියලා. මේක තමයි අපිට ලියන්න පුළුවන් කාරණා. අපිට දීලා තියෙන f එක විතරයි හැබැයි f එක විතරයි. එතකොට මෙතන ඉඳලා මෙතනට තියෙන දුර f නේ ළමයි. එතකොට u කියන එක නිකම් වෙනවා f ධන x කියලා. හරිද? u කියන එක නිකම්ම අපිට f ධන x කියලා එනවා. එතකොට ඊළඟට v කියන එක ඕනද? v කියන එක හොයන්න නම් කාච සූත්‍රය දාන්න වෙනවා. නැත්නම් අපිට හොයන්න හම්බෙන්නේ නැහැ. මොකද f දීලා තියෙනවා දැන් u හොයාගත්තා. v හොයාගන්න නම් අපිට කාච සූත්‍රය දාන්න වෙනවා. ඒතර එකයට v ඍණ u කියන එක ධන නිසා අපි මේක f ධන x ලෙසම ආදේශ කරනවා. උත්තර කාචයක් නිසා f එක ඍණ වෙනවා. දැන් මේක සුළු කරමු. එකයට v එකයට f ධන x ඍණ එකයට f. මේකේ පොදු හරය f ධන x වතාවක් f විදියට ගත්තොත් මෙතන එනවා f ඍණ f ඍණ x. f ධන x මෙතනින් වැඩි වෙද්දී ඍණ ලකුණත් එක්ක වැඩි වෙලා ඔය විදිහට එනවා. ඒතර f කැපිලා ගිහිල්ලා අවසානයේ ඍණ x බෙදීම f ධන x වතාවක් f යන ලොකු වගයක් නිකන් එන්නේ අමුතු එකක්. v එක ඍණ උත්තරයක් විදිහට එන්නේ ළමයි අනිත් පැත්තේ හැදෙනවා කියලා අදහස ලකුණු සම්මුතිය. දැන් අපිට v හොයන්න ඕන නම් v අනිත් පැත්තේ එනවානේ. f ධන x වතාවක් f බෙදීම x. ඔකේ ඍණ ලකුණක් එනවා. ඍණ ලකුණක් එන්නේ අර මම කියපු කලින් කරුණ නිසා. දැන් m එක හොයන්න ඕනේ. m එකට ආදේශ කරද්දී v වෙනුවට දානවා f ධන x වතාවක් f ලකුණු දාන්න අවශ්‍ය නැහැ. හරිද? u වෙනුවට දාන්න තියෙන එතකොට අපිට f ධන x කියලා. f ධන x. මේ f ධන x මේ f ධන x කැපිලා යනවා. අවසානයේ m එක එනවා ළමයි f බෙදීම x කියලා. පොඩි සුළු කිරීමක් තමයි තිබුණේ. එතන මේක තියරි එකක් නෙමෙයි. මේක පොඩි නිර්මාණාත්මක ගානක්. එතකොට විශාලනේ අපිට එනවා බෙදීම x කියලා උත්තරය. 14ට උත්තරේ 1 කියලා තමයි ලැබෙන්නේ. 14ට උත්තරේ 1 කියලා. මොකද ගානක් ටිකක් නිර්මාණාත්මක හිතන්න තියෙන ගානක්. හැමතැනදීම කාච සූත්‍රයේ නිවැරදිව ලකුණු සම්මුතිය භාවිත කරලා දැම්මොත් අපිට නිවැරදි පිළිතුරු වලට ගිය හැකියි. හරිද? නිරන්තරයෙන් මේ කාචය සම්බන්ධව ගොඩක් ප්‍රශ්න හදනකොට මේකේ වැරදීම් ප්‍රමාණය අඩු වෙනවා. හරිද? කිරණ සටහන උනත් හරි ලේසියෙන් අපිට හඳ ගන්න පුළුවන් වෙනවා. හරි. 15 වන ප්‍රශ්නයට තමයි ඊළඟට අපිට යන්න තියෙන්නේ. හරි නේද? 15 වෙනි එකට යමු. මේක කියනවා උත්තර කාචයකට 12 සෙන්ටිමීටර දිලින් වස්තුවක් ලැබුව විට අතාත්වික ප්‍රතිබිම්බයක් ලැබුණි. අතාත්විකයක් ලැබුණොනේ. ඒතර u12 අතාත්වික කියලා කියන්නේ ඊට පිටිපස්සෙන් තමයි ප්‍රතිබිම්බය නිර්මාණය වෙන උත්තර කාචයක් නිසා. වස්තුව කාචයෙන් තවත් 8 සෙන්ටිමීටර ඈතට ගෙනිච්චොත් අනිවාර්යයෙන්ම ඒක තාත්වික වෙයි. පළමු ප්‍රතිබිම්බයට සමාන ප්‍රමාණයකින් තාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙන. ඒ කියන්නේ ප්‍රතිබිම්බය අනිත් පැත්තට මාරු වෙනවා. කාචයේ නාභිය දුර වන්නේ කියලා තමයි අහන්නේ. මේකත් හොඳ ගානක් ළමයි. 15 වෙනි ප්‍රශ්නයත් ඉතාමත් හොඳ ගානක්. ඒකත් අපිට හදන්න වෙනවා. හරි. ඒකත් හොඳ ගානක්. ගණන් කීපෙම එකක්වත් අමගාරින්න පුළුවන් ගණන් නෙමෙයි තිබුණේ. ඔක්කොම හදන්න ඕන ගණන් තමයි තිබුණේ. පළවෙනි අවස්ථාවේදී කියන්නේ ළමයි වස්තු දුර කොච්චරක් වෙනකොටද 12ක් වෙනකොට ඊට පිටිපස්සෙන් මෙන්න මෙහෙම හැදෙනවලු කතන්දරය 12 සෙන්ටිමීටර් u වෙනකොට ඔන්න v එක අපි දන්නේ නැහැ. හරිද? එතකොට මෙයා කැපිටල් h නම් අපි ගමු මෙයා සිම්පල් h කියලා. එතකොට ඊළඟ අවස්ථාවේදී කියන්නේ ළමයි u කියන එක තව සෙන්ටිමීටර 8ක් ඈතට තව 8ක් එකතු කරලා ඈතට අරන් යනවා. ඒක 12න් තව 8ක් ඈතට අරන් යනවා කියලා කියන්නේ. වස්තුව කාචයෙන් තවත් සෙන්ටිමීටර 8ක් ඈතට යනවා අරන් යනවා කියලා කියන්නේ ළමයි u එක දැන් අලුත් u එක කියන්නේ ළමයි 20 සෙන්ටිමීටර. දැන් වස්තුව මෙතන තියෙනවා. දැන් හැදෙන ප්‍රතිබිම්බය මෙන්න මෙහි හැදේ. මේක දැන් මේක ඇවිල්ලා අතාත්වික එකක්. මේක කඩේරි මේ හරිය. මේක තාත්විකයි. මේ කියන ස්ථානයේ ඉතින්දී මේක තාත්වික එකක්. හරිද? මේක තාත්විකයි. ඒතර මේකට අදාළ v එක අපි දන්නේ නැහැ. හරිද? මෙතන f මෙතනත් f. අපිට හැදෙනවා කියලා එකම දේ තමයි මෙතන වස්තුව කැපිටල් h මෙතන ප්‍රතිබිම්බය උසස් සිම්පල් h කියලා ගත්තේ. පළවෙනි
ප්‍රතිබිම්බ උසටම දෙවෙනි අවස්ථාවේදී ප්‍රතිබිම්බ උස සමාන වෙනවා. තාත්වික ප්‍රතිබිම්බයත් අතාත්වික ප්‍රතිබිම්බයේ උස සමානයි. මොකද විශාලණයන් සමානයි කියලා තියෙන නිසා. එහෙමනම් උසවල් සමානයි කියලා කියන්නේ දුරවල් අතර අනුපාතයත් එකිනෙකට සමාන වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන දුර මං v1 කියලා ගත්තොත් මෙතන v2 කියලා ගත්තොත් උත් හරි සරල දෙයක් දෙදෙනාගේම විශාලන සමාන නිසා m1 මෙතන m2 කියලා ගත්තොත් m1 සමානයි m2 නිසා මට මෙතන ලියන්න පුළුවන් v1 බෙදීම 12 කියලා කියන්නේ මෙතන v2 බෙදීම 20ට සමාන වෙනවා. ඔක තමයි කතාව. හරිද? v1 සහ v2 අතර පොඩි සම්බන්ධතාවයක් මෙහෙම ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට පුළුවන් ළමයි මෙයාටයි කාච සූත්‍රයේ දාලා තවත් සමීකරණයක් ගොඩනගන්න. මම අතාත්වික අවස්ථාවට කාච සූත්‍රය දැම්මොත් අපි බලමු තව සමීකරණයක් මේකෙන් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. හරිද? දෙදෙනාම ධන ආලෝකයෙන් මෙහෙට ගමන් කරනකොට දෙදෙනාම ඊට ප්‍රතිවිරුද්ධව මැනලා තියෙන නිසා අපිට දෙදෙනාම ධන ලෙස එනවා. මෙතන ඉන්නේ ධන 1යට v1 මෙතන ඍණ 1යට u ධන විදියට ආදේශ කරනවා. මෙතන ඍණ 1යට a. හරි? මෙතනින් මෙවැනි ආකාරයක සම්බන්ධතාවයක එනවා. අපි ඔක කොහොම තියාගමු නැත්නම් ඍණ ලකුණත් අයින් කරගත්තොත් මෙතන ඉන්නේ 1යට 12 ඍණ 1යට v1 ධන 1යට a. ඍණෙන් වැඩි කරා ප්‍රකාශනය. තාත්වික අවස්ථාවටත් අපි දාමු. තාත්වික අවස්ථාව අරගෙන එයාටත් කාච සූත්‍රය දැම්මොත් 1යට v ඍණ 1යට u සමාන 1යට x දාද්දී v ආලෝකයේ ගමන් කරන දිශාවට ඇමෙලා තියෙන. ඒක නිසා ඍණ 1යට v2 කියලා දැම්ම. ඍණ 1යට u එක 20යි ධන 20යි. ඍණ 1යට මේකත් ඍණෙන් වැඩි කරොත් අපිට එනවා 1යට v2 ධන 1යට 20 සමානයි 1යට x. මේක දෙවෙනි සමීකරණය. 1යි 2යි තෝගලන්ට පේනවාදී සමානයි කියලා එනවා ඔයගොල්ලන්ට. පැහැදිලි ලෙසම බලපුවාම හරිද? ඒතර මෙතනින් තමයි අපිට තව සම්බන්ධයක් එනවා. 1යට 12 ඍණ 1යට v1 සමානයි 1යට v2 ධන 1යට 20. හරිද? මේක 1යට v1 එහා පැත්තට ගෙනිච්චොත් 1යට v2 ධන 1යට v1 එයා මේ පැත්තට ගෙන ආවේ 1යට 12 ඍණ 1යට 20 කියලා. ඉතින් පොඩි සුළු කිරීම ටිකක්. ඔයගලන්ට දැන් මෙතනින් එහාට සුළු කරන එක මහලුකු දෙයක් නෙමෙයි. මේක අපි 60ට ගෙන ආවොත් මෙතන 5න් වැඩි වෙලා තියෙනවා මෙතන 3න් වැඩි වෙලා තියෙනවා 1යට v2. හරිද? දැන් මේක හොයන්න කියලා තියෙන මොකද්ද? හොයන්න තියෙන කාචේ නාභිය දුර f එක තමයි හොයන්න කියලා තියෙන්නේ. f එක හොයන්න නම් අපිට v1 හරි v2 හරි හොයන්නම වෙනවා. හරිද? v1 හරි v2 හරි හොයන්නම වෙනවා. ඒක නිසා අපි v1 හොයමු. v2 වෙනකොට මෙතනින් ආදේශ කරොත් එහෙනම් හොඳට බලන්න. මෙතනින් v2 උක්ත කරොත් 20න් වැඩි කරනවා. වැඩි කරද්දී අපිට ඕන බෙදනවා දාන්න පුළුවන්. මෙතනින් 4න් සුළු කරොත් 5යි මෙතන 3යි. එතකොට අපිට එන්නේ ළමයි 5යි v1 බෙදීම 3යි කියන එක තමයි v2 කියලා එන්නේ. කෙලින්ම ගිහලා අතන්ට ආදේශ කරන්න v2 වෙනවා. එහෙනම් 5යි v1 බෙදීම 3යි 3 කියන එකට යනවා ධන 1යට v1. දැන් සුළු කිරීම සාර්ථකයි. හරිද? දැන් මට මේකට පොඩි ඉඩක් අවශ්‍ය වෙනවා. මේක නිසා මට වකන්න වෙනවා මෙන්න මේ ටික රයිට් පාර්ට් සූත්‍රය දාපු කොටස. හරිද? මම මේ ටික මම ඉතල දාන්න. හරිද? ආදේශය ලක්කම කරාට පස්සේ අපිට එන උත්තරේ 2 බෙදීම 60යි. මෙතන එනවා ළමයි 5යි v1 වලට හදාගත්තොත් අතර 5යි 8යි. හරි. මෙතනින් සුළු කරා මෙතන 12යි. මෙතන සුළු කරා මෙතන 6යි. එහෙනම් v1 එනවා 6 වරක් 8 48යි සෙන්ටිමීටර්. v1 48යි කියලා ලැබෙනවා. ඒක ගිහිල්ලා මේ පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. නේද? පළවෙනි සමීකරණයට අපි ආදේශ කරනවා. මෙතන 1යට 12යි ඍණ 1යට 48යි සමානයි 1යට 1. ඒතර පොදු හරය විදිහට 48ට ගෙන આવොත් f එක එනවා ළමයි අවසාන උත්තරය f සමානයි 48ට ගෙන આવොත් පොදු හරය මෙතන 4යි 4න් එකක් ගියාම 3යි. එහෙමනම් 48 බෙදීම 3යි කියලා එනවා. අවසාන උත්තරය 16යි සෙන්ටිමීටර කියලා ලැබෙනවා. හරිද? කාචයේ අගය කාචයේ නාභිය දුර 16යි සෙන්ටිමීටර කියලා ලැබෙනවා. එහෙම පිළිතුරක් තියනවාද? 15ට උත්තරය 2 කියලා ලැබෙනවා. ඒතර මේක ඉතාමත්ම හොඳ ගානක් සහ ඉතාමත්ම අපහසු ගානක් විදිහට සලකන්න පුළුවන්.
අපිට මෙවැනි ගානක් හදනකොට ගොඩාක් දේවල් හිතන්න තිබුණා අපිට. ගොඩක් දේවල් පිළිවෙලට නිවැරදිව සුළු කිරීම ටික කරොත් තමයි අවසානයේ මේ පිළිතුරට අපිට ලේසියෙන්ම ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි විතර ආලෝකය හම්බෙච්ච අපිට මේ පේපර් එක හම්බෙච්ච මම හිතන්නේ ටිකක් වැඩි වෙලාවක් ගිය ටිකක් හදන්න තිබිච්ච ප්‍රශ්නේ දැනට හම්බෙච්ච මේක විතරයි. අනිත් ඒවා අපිට ලේසියෙන්ම හිතලා ගන්න පුළුවන්කම තිබුණා. පැහැදිලිද? මේක ඒක නිසා හදාගන්න මෙතන කොටසක් මම මැකුවා. ඒ තමයි මේ අතාර්ථික අවස්ථාවට දාපු ආර්ය සූත්‍රයේ සමීකරණ කොටස තමයි මෙතන මැකුනේ. ඒකට අදාළ සමීකරණ මෙතනට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට යන්න තියෙන 16 වෙනි ප්‍රශ්නෙට ඒ අතරතුර මේක සටහන් කරගන්න අවශ්‍ය අය. ඊට පස්සේ අපිට ටිකක් අමාරු එකකට තියෙන මම හිතන්නේ ආයේ 16 ප්‍රශ්නත් මේ වගේම ප්‍රශ්නයක් ලැබෙනවා 16 වෙනි ප්‍රශ්නේ මේ වගේම එකක් ආයෙ කල්පනා කරන්න තියෙන ප්‍රශ්නයක්. හරිද? ඒකත් අපි හිතන්න ඕනේ. එතනින් පස්සේ ප්‍රශ්න මම හිතන්නේ ටිකක් ලීසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ පේපර් එකේ 16 වෙනකන් ටිකක් ඕන 16ක් ටිකක් හිතන්න තියෙන ප්‍රශ්නයක්. ඒකත් මම කියලා දෙන්නම් හදන විදිය. හරිද? හරි නේද එහෙම? රයිට්. මේක ලියාගන්න නැති නේද? ඔයගොල්ලන් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න පුළුවන්. හරිද? හොඳයි දැන් එහෙමනම් ළමයි අපි යනවා මේ 16 වෙනි ප්‍රශ්නේ මේ හා සමානව කොහොම ප්‍රශ්නයක්. ඒකෙත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මෙහෙම දෙයක් කියන්නේ. P හා Q ලක්ෂ දෙකක් තියෙනවා. ඒ දෙක අතර කාචයක් තියෙනවලු. ටිකක් කියන කතන්දරේ කල්පනා කරලා බැලුවොත් මෙන්න මෙහෙම කාච දෙකක් තියෙනවා. මේ කාචයක් තියෙනවා. උත්තර කාචයක් තියෙනවා. තිබ්බහම P හා Q ලක්ෂ්‍ය වස්තු දෙක අතර පරතරය 32යි කියලා කියනවා. එන්න 32. එතකොට අපි හිතමු Q කියන එක්කෙනා මේ කාචයට අදාළව F එකට ඇතුලේ තිබිච්ච අවස්ථාව. F එකට ඇතුලේ Q කියන ලක්ෂ්‍ය වස්තු F එකට ඇතුලේ තිබුණා. එතකොට ළමයි එයාගේ ප්‍රතිබිම්බය හැදෙන්නේ එම පැත්තේම අතාර්ථික. දැන් මෙතනින් වස්තුවක් ඇඳලා බැලුවොත් මේක ලක්ෂ්‍ය කියපු නිසා මට අඳින්න දෙයක් නැහැ. ඇඳලා බැලුවොත් එම පැත්තේ පිට විශාල වෙනවා මේක හැබැයි අතාර්ථික. ඊර්වසට ඇඳලා බැලුවොත් මේ අතාර්ථික එකක් තමයි. ඒතර එහෙමනම් මට ගන්න පුළුවන් මෙයාගේම ඕනනම් මේ ඊර්වසට අඳ මම ඉන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? ලක්ෂ්‍ය මේ විදිහට මම දෙන්න අවශ්‍ය නැහැ. ගාන MCQ එකක් නේ අපෙන් බලන්නේ නැහැ කොහොමද ඇන්දේ කියලා නේ. අපිට ඕන මේ වෙන්ද ඒකනේ. මේකට අදාළව මෙයාගේ ප්‍රතිබිම්බය මෙතන හැදෙනවා ඉමේජ් නම්බර් 1 කියලා ගමු. Q ට අදාළව එහෙම නැත්නම් අපි ඒක IQ කියලා ගමු. Q ගේ ප්‍රතිබිම්බය. ඒතර P වල දිවිච්ච වස්තුවේ ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙන්න පුළුවන් ඒක තාත්වික මෙන්න මෙතන. මේ ඉන්නේ IPA. කිරුම සටහන් යන්නේ කොහොමද? හරිද? මොයාකාරයට යනවා කියලා සටහන්. මෙයාගේ කියලා සටහන මේ පැත්තට යන්නේ. ආලෝකය යන්නේ මෙයාගේ මේ පැත්තට. හරි. YouTube එකකින් බලන අයට පොඩි වෙලාවක් ඉන්නවා. Zoom meeting එකට කට්ටිය join වෙනකම්.
මේකේ මම සාකච්ඡා කරමින් හිටියේ මම හිතන්නේ ක්ලාස් එක කැන්සල් වෙනකොට Q ගේ අදාළ ප්‍රතිබිම්බ ඊට පිටිපසින් අතාත්විකව නිර්මාණය වන අතර P ගේ ප්‍රතිබිම්බය තාත්වික ආකාරයෙන් අර IQ මතම IP ලෙස නිර්මාණය වෙනවා. ඒත් මේ ගානේ ඒ වගේ දෙයක් තමයි කියලා තිබුණේ. එකම දේ තමයි P සහ Q අතර දුර දීලා තිබ්බා 32යි කියලා. මේ ගානේ නේ. එතකොට නාම්බියේ දුර 15 සෙන්ටිමීටර උත්තර ගන්න. මෙයාගේ F එකත් ළමයි දීලා තියෙනවා 15 සෙන්ටිමීටර. දැන් ඕවා තමයි ඩේටාස් ටික. මේ ඩේටා ටික පාවිච්චි කරලා දැන් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. right මේ ඩේටාස් ටික පාවිච්චි කරලා. මොකද්ද හොයන්නේ කියන්නේ? P වස්තුවේ සිට කාචයට පවතින දුර. P වස්තුවේ සිට කාචයට පවතින දුර. ඒ කියන්නේ මේ U එක. ඕක තමයි හොයන්නේ කියන්නේ. මේක U කියලා ගත්තොත් තමයි ඉබේම වෙනවා මේ දුර 32 රින U කියලා. හරිද? මොකද මෙතනලා මෙතන තියෙන දුර 32යි. මේක ඉබේම වෙනවා 32 රින U. හරිද? එහෙම නම් අපිට මේක ඉතල හදන එක අමාරුවක් නෑ වගේ කියලා හිතෙනවා. අපි යමු පළවෙනි අවස්ථාව. ඒ කියන්නේ IQ ප්‍රතිබිම්බයේ ලැබෙන අවස්ථාවට ගියොත් එයාගේ අපි හොයාගමු මෙන්න මේ දුර. මොක අපි VQ කියලා ගමු. මොකද ඒක හොයාගත්ත කියන්නේම ළමයි ඒ දුර තමයි හරිද? P කියන ප්‍රතිබිම්බයේ ප්‍රතිබිම්බ දුර බවට පත් වෙන්නේ. හරිද? Q කියන වස්තුවේ ප්‍රතිබිම්බ දුරත් VQමයි. P කියන වස්තුවේ ප්‍රතිබිම්බ දුරත් VQමයි. දෙදෙනාමගේ ප්‍රතිබිම්බය ඇදලා තියෙන කාචයට සමදුරින්නේ. ඒක නිසා වැඩි ටිකක් ලේසි. අපි දානවා එහෙමනම් එයාට අදාළ කාච සූත්‍රය දානකොට බලමු පරිස්සමින් දාන්න ඕනේ. ආලෝකයේ ගමන් කරන්න තමයි Q වස්තුවට අදාළ හොඳට බලන්න ආලෝකයේ ගමන් කරන්නේ මේ පැත්තට. මේ පැත්තට ආලෝකයේ ගමන් කරන්නේ Qට අදාළ. Pට අදාළව ආලෝකයේ ගමන් කරන්නේ මේ පැත්තට. ඒ නිසා කල්පනා කරන්න. Qට අදාළව ආලෝකයේ මෙහෙට ගමන් කරන නිසා එයාගේ වස්තු දුරත් ප්‍රතිබිම්බ දුරත් ධන ලෙස තමයි මනින්නේ. මේ පැත්තට මේ පැත්තට. එhmenan එන්නේ ප්‍රතිබිම්බ දුර 1යට 32 ඍණ U ඍණ U වෙන්නේ සමානයි. V වෙන්නේ ළමයි VQ U වෙන්නේ 32 ඍණ U F එක වෙන්නේ ඍණ 1යට 15. හරිද? දැන් මට ඕක U ඇසුරෙන් හොයාගන්න පුළුවන්. 1යට VQ එක මට එනවා 1යට 32 ඍණ U හරිද? ඍණ 1යට 15. උතනින් එහාට යන්න බෑ. කොහොම තියාගන්න. පළවෙනි සමීකරණය. ඕක මම යනවා දැන් දෙවෙනි එකට. දෙවෙනි එක කියන්නේ IP කියන ප්‍රතිබිම්බය හැදෙන P වස්තුවේ එයාට අදාළව කාච සූත්‍රය යොදනවා. දානකොට එයාගේ කල්පනාවෙන් ආලෝකය ගමන් කරන්නේ දැන් මේ දිශාව. එතකොට U කියන එක ධන වෙනවා, VQ කියන එක ඍණ වෙනවා. එහෙනම් මේක ඍණ VQ U කියන එක ධන ලෙස ආදේශ වෙනවා. මෙතන ඍණ 1යට 15. කොහොම නිසා අපිට ඍණෙන් වැඩි කලම එක ධන කරගත්ත හැකි. ඔන්න කොහොම එනවා. දැන් මට 1යට VQ වෙනකොට මෙතනින් මේ ටික ආදේශ කරයි. කිසි ප්‍රශ්නයක් නැහැ. එකෙන් ආදේශයක් දෙනවා. ආදේශයක් දෙන්නේ කොහොමද? 1යට 32 ඍණ U ඍණ 1යට 15. එතන 1යට U සමානයි 1යට 15. 1යට 15 කියන එක මේ පැත්තට දැම්මම නම් ඔන්න 1යට 15 දෙකක් එනවා. එහෙමනම් ප්‍රකාශනය මට දැන් සුළු කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම. අපි බලමු ටිකක් මේක සුළු කරද්දී මම මෙතනින් සුළු කරන්නේ. 1යට 32 ඍණ U ඍණ 1යට U කියලා ලැබෙනවා. සමානයි 1යට 15 යා පැත්තට ගියාම දාන වෙනවා. එතකොට 2යට 15 කියලා එන්නේ මොකද දෙකක් තියෙන නිසා. ඉතින් දැන් මේ පිළිවෙලින් ලස්සන සුළු කරමු. වර්ග සමීකරණයක් ඉදන්නේ. හරිද? එතකොට මෙතන එනවා ළමයි U මෙතන එනවා ඍණ 32 ඍණ U 32 ඍණ U වතාව U දෙකේදීම 15. වර්ග සමීකරණයක් ඒ කියලා හිතෙනවා. හොඳයි. හොඳයි. ඉතින් මේක ටිකක් සුළු කරන්න දැන් ඔයාලා මේ බෝඩ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මට කෙලින්ම රූප සටහන මකලා දාන්න වෙනවා මේක ඉතුරු ටික හදන්න. නැත්තම් සුළු කරන්න මට ඉඩ මදි. හරිද? මේකේ රූප සටහන ඇඳ ගන්න. සුළු කිරීම. දැන් මේක සුළු කිරීම තමයි අමාරු. දැන් ඔන්න අපිට හම්බෙච්ච ඊළඟ අමාරුම ගාන.
වර්ග සමීකරණයකුත් එනවා මේකේ මේ u එක හොයනවා කියන්නේ ටිකක් ලේසි නෙති වැඩ. මට හිතෙනවා u නොදාගෙන ගියා නම් හොඳයි කියලා හිතෙනවා වෙලාවකට. මෙතන මේ v කියලා දාගෙන ගිහලා ඒක හොයාගෙන මෙතනට අඩු කරගත්තා නම් වැඩි ලේසි කියලා හිතෙනවා. නමුත් කමක් නැහැ. දැන් අපි වර්ග සමීකරණයක් ලැබෙන නිසා අපි යමු. හරි මේ රූප සටහන නැති. හරි. දැන් අපි මේක සුළු කරන්න ඕන. සුළු කරද්දී එනවා මෙතන 2u මෙතනින් සුළු වුණාම ඍණත් එක්ක එතකොට ඍණ 32 වතාවක් 15න් හරස් කුණිත දාපුවම වැඩි වෙනවා. මෙතන 2 වතාවක් 32u ඍණ u වර්ගය. හරි. ඉතින් එනවා ළමයි 30u 32 වැඩි කිරීම 15 මෙතන 64u ඍණ 2u වර්ගය. එතකොට ඔන්න 2u වර්ගය මේ පැත්තට ආපුවාම ඍණ 34u මෙතන එනවා ඍණ 32 වැඩි කිරීම 15 දෙකෙන් සුළු කරා මෙතන 17යි මෙතන 16යි මෙතන එනවා 240 16 වැඩි කිරීම 15 හරි මෙතන එනවා 17u මෙතන එනවා u වර්ගය. එතන මේ වගේ ගානක් MCQ එකකට ඉද කියලා ඔයගොල්ලෝ කල්පනා කරොත් ඕවිට එන්නේ නැහැ. මෙහි වර්ග සමීකරණයක් කියලා සුළු කරන්න ආවා කියන්නේ මේ ටිකක් අමාරුයි. වැඩි අමාරුයි. අපි බලමු මේක සාධක කැඩුණාද කියලා u එක හොයන්න. මොකද u ට දීලා තියෙන අගයන් දිහා බලපුවම සාධක කැඩෙන්න ඕන වගේ කියලා හිතෙනවා. නේද? 20යි 12යි කියලා ගත්තොත් 20යි 12යි. සුළු වුණාම 17 හැදෙන්නේ නැහැ නේද ඒක? මගේ වර්ග සමීකරණයේ සුළු කිරීම පොඩි වරදක් වුණාද කියලා හිතෙනවා. මෙතන නම් 20යි 12යි එනවා 240. මේක 20 හෝ 12 මම හිතන්නේ 16ට උත්තරේ දීලා තියෙන්නෙත් 5 කියලා. 20 හෝ 12 කියලා වර්ග සමීකරණයක් කියන්නේ එනවා. මම හිතන්නේ මගේ වර්ග සමීකරණයේ මෙන්න මේ පාර්ට් එක සුළු කිරීමේ පොඩි වරදක් වෙලා තියෙනවා. මේ වරද හොයාගන්න පුළුවන් නම් හරියි. හරිද? මම හිතන්නේ මෙතන එන්න ඕනේ 32 වගේ ආවනම් හරිනේ. නෑ 8 විනාට කොහෙද වැරදුනේ? ඔයගොල්ලන්ට පුළුවන් ද හොයාගන්න? ලකුණු සම්මුතිය කොහේරි මම ඍණ ලකුණක් දාලා මොනවා හරි වරද්දලා. ඒකට VQ හරි. මොකක්ද දන්නවද වරදේ කියන්නේ මෙතන තියෙන්නේ ධන ලකුණක් නේ ළමයි. මෙතන මම වැරද්ද කරලා තියෙන්නේ මෙතන ධන ලකුණක් නේ තියෙන්නේ. මෙතන එකයට u කියන එක ධන ලකුණක්. සමාන ලකුණ තියෙන ඊට පස්සේ ඒක තමයි මම වරද්දන් තියෙන්නේ. ඒ කියන්නේ ළමයි මෙතන ඉන්නේ ධන ලකුණ. නේද? ධන ලකුණ. ඔකෙන් තමයි මම වරද්දන් තියෙන්නේ. එතකොට මෙතනට වුණ මේකත් ධන ලකුණක්. සුළු වෙනකොට ධන 32යි මෙතන u කැපිලා යනවා. මෙතන එකක් නැහැ. මෙතන ධන 32 විතරයි තියෙන්නේ. ඒක තමයි මම වරද්දන් තියෙන එකම දේ. එතකොට 32කින් 15 වැඩි වෙනවා. එච්චරයි කරින. ඔකේදී ඉන්නේ 2u වර්ග. මෙතන ඉන්නේ 64. ඍණ 64යි u. මේක ධන 32. එතකොට මේක ධන 240යි. මෙතන ඍණ 32යි u. ඔක තමයි මම වරද්දන් තියෙන්නේ. එතකොට u සාධක කැඩෙනවා මේ විදිහට 12 20 දෙකම ඍණ සමානයි බිඳුව. ඒකට උත්තර එනවා u සමානයි 20 හෝ u සමානයි 12 කියලා. u 20 වෙන්නත් පුළුවන් u 12 වෙන්නත් පුළුවන්. එහෙම බලුවොත් උත්තරය 16ට උත්තරේ 5 කියලා තමයි එන්නේ. ඒක වර්ග සමීකරණය මම මෙතන පොඩි වරදක් කරගෙන තිබුණා. ඒක විතරයි. මෙතන ධන ලකුණක් එන්න ඕනේ. මේක මම ඍණ කියලා දාගෙන ගිහිල්ලා තියෙනවා. මොකද සමාන ලකුණු දෙකක් දාගෙන ඒක. ගානේ වැරදුනේ. එතර ගානේ උත්තරේ නිකාම් වෙනවා. උත්තර වන්න 16ක් කියන්නේ ටිකක් අමාරු ගානක්. හරි. ඉතින් කල්පනාවෙන් ගියේ නැත්නම් ඔන්න තීරණය ඇති වරදිනවා. දැන් මටත් වැරදුනා මෙතන. සුළු කිරීමනේ සුළු කිරීම වැරදුනා කියන්නේම ගැටලුවක්. හැබැයි මෙහෙම MCQ නිසා අපිට පොඩ්ඩක්
පොඩි එක්ස්කියුස් එකක් තියෙනවා. මොකද උත්තර තියෙනවනේ ළමයි. උත්තර තියෙනවා කියන්නේ අපිට වැරදුනා කියලා හොයාගන්න පුළුවන්. ඒක තමයි තියෙන වාසිය. හරි හදාගන්න ඉක්මනින් මෙතන වෙලාවත් ඇති මම මේ හදින්න අතර ඔයගොල්ලන් ලියා ගන්න. එහම ඉක්මනට 14ට ගියොත් තමයි 17 එච්චර අමාරු නෑ දුර දෘෂ්ටිකත්වයෙන් පෙරෙන ඇසක් සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු සලකන්න කියලා තියෙන්නේ. ABCD කියලා දීලා තියෙනවා. අතර මින් නිවැරදි වන්නේ මොනවද කියලා එහා. දුර දෘෂ්ටිකත්වයෙන් පෙරෙන කෙනෙක්ට අපි දන්නවා අවතල කාචයක් දාන්නේ නෑනේ උත්තල කාචයක් දාන්න. උත්තල කාචයෙන් මගින් දෝෂ නිවැරදි කරන එක D හරි C වැරදි. අතර ඈත පවතින වස්තුවක ප්‍රතිබිම්බයේ දෘෂ්ටිස්ථානයේ පිටුපසින් තැනේ කියලා කියනවා. එතකොට දුර දෘෂ්ටිකත්වයෙන් පේන කෙනා දුර පේනවනේ වස්තුව දුර ඒවට ගැටලුවක් නෑනේ. ළඟ ඒවට තමයි තියෙන ප්‍රශ්නේ. ඒක ළඟ පවතින වස්තුවක ප්‍රතිබිම්බයේ දෘෂ්ටිස්ථානයේ පිටුපස තැනේ කියන එක තමයි ඉන්න ඕනේ. එතකොට 37 A හරි D හරි. A හා D. ඒ කියන්නේ 14 උත්තරය 3 කියලා එන්න ඕනේ. 14 උත්තරේ 3 කියලා ලැබෙනවා. ඒවල ලේසියෙන් ගත්ත හැකියි. දැන් ඈත පවතින වස්තුවක ප්‍රතිබිම්බ දෘෂ්ටිස්ථානයේ මත පිටුපසින් හැදෙනවා කියන්නේ ඈත පවතින වස්තුව නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ දුර දෘෂ්ටිකත්වයේ. දුර පේනවනේ. ඒක ප්‍රශ්නයක් නෑ. 18 මිනිසෙකුගේ ඇස්වල අවිදුර ලක්ෂය ඇස්වල සිට 50 cm ඈතින් පිහිටන අතර විදුර ලක්ෂය ඇස්වල සිට 150 ඈතින් පිහිටයි. ඒතර විදුර ලක්ෂය කියලා කියන්නේ දුර ලක්ෂය 150 පිහිටනවා කියන්නේ මේකේ තේරුම අපි දානෝනේ අවතල කාචයක් එයාගේ නාම විදුර 150යි. එතකොට 150 එහෙනම් එයාට අදාරව දාන කාචයේ බලය කියන්නේ පවර් එක 1යට F නේ ඍණ දාලා ගන්න. ඒතර අපිට නම් මෙතන ඍණ 1යට 150යි මීටර කරලා ගත්තොත් 1.5යි. නේ 1.5යි. ඒ කියන්නේ මෙයාගේ පවර කියන්නේ 2 බෙදීම 3යි. ඍණ ඩයොප්ටර්ස් වලින් ගත්තොත් අපතන කාචයේ ඍණ කියලා එනවා 2 බෙදීම 3යි. 1.5 කියලා කියනවා 3 බෙදීම 2නේ උඩයට මාරු වෙලාදී 2 බෙදීම 3යි. හරිද? ඒ කියන්නේ ඒක සුළු වුණොත් වෙන්නේ 0.67යි D. ඍණ 0.67යි D දෙවෙනියට තියෙනවා. දැන් මේක විදුර ලක්ෂය ගැන කිව්වේ දෙවෙනි අවස්ථාවේදී පළවෙනි එකේදී කිව්වේ අවිදුර ලක්ෂය. ළඟම එක 50යි කියලා. දෙවෙනි එකේ කිව්වේ විදුර ලක්ෂය 150යි. ඒක දෙවෙනි උත්තරේ ඍණ 0.67යි D කියලා තියෙන සීලුම පිළිතුරු ගන්න පුළුවන් නිවැරදි කියලා. එහෙම පිළිතුරු තියෙන්නේ ළමයි එකේ විතරයි. ඉතින් 18ට උත්තරේ අරක හදන්න ඕනේ නැහැ එක කියලා උත්තරේ ලැබෙනවා. අය බොරුවට හදින්න ඕනේ නැහැ. ලේසි මේක විදුර ලක්ෂයෙන් හිතන එක. ඔන්න විදුර ලක්ෂයෙන් කාචේ බලය හොයාගත්තා. එහෙම තියෙන්නේ 18ට උත්තරේ එක විතරයිනේ 18 උත්තරේ එක නේද? ඔව් 18 උත්තරේ එක. අනිත් ඒවා ගැන අපිට එච්චර බොරි වෙන්න අවශ්‍ය නැහැ මේ හිතන්න අවශ්‍ය නැහැ. උත්තර ඔක්කොම මාරු කර දීලා දාලා ලකුණු මාරු කරලා වැඩ වරද්දලා තියලා. ඔය වගේ අපිට ලේසියෙන් ගිය හැකි 19 ඇසක විෂය දෘෂ්ටි අවමුදුර 1යි කියලා දීලා තියෙනවා. 1 මීටර. ඒතර මේ 25ක් බවට වෙනස් කිරීමට අවශ්‍ය කාචය අහනවා. හරිද? ඒක නම් චුට්ටක් එකපාර කියන්න බෑ. නේ? හදලා ගන්න ඒවා. ඔබ මේ 100ක් කියන එක 25ට වෙනස් කරන්න ඕන. මොකද ඔක ලකුණු සම්මුතිය පළපුරුදු කෙනෙකුට නම් ඉතාලි වලින් පිළිතුරු කියන්න පුළුවන් වෙයි. හරිද? නමුත් පළපුරුදු නැති කෙනෙක් ඔක හදන්න යන්න එපා. දන්නේ නැතුව මොකද දෙකේම දන කියලා එනවා එකයට විරින එකයට යු දාද්දි. ඒතර එකයට v u දාන්නේ අපි 25ට v දානවා 100ට. මොකද දාලා හදන්නේ? එකයට 100 ඍණ එකයට 25. ඒතර 4ට ගෙන ආපුවාම උතන ඉන්නේ 100 බෙදීම 3ක් කියලා නේ. ඒ කියන්නේ 33.3යි කියලා තමයි එන්න ඕනේ. උත්තර කාචයක් 19ට උත්තරේ 3ද? 19ට උත්තරේ 3 තමයි. ඒක හදලා ගන්න එක හොඳයි. එහෙම එකපාර උත්තරේ ගන්න බැරි නම් මේ හැ තියෙනවා මෙතන කාචය. හරිද? එයාට ළමයි සෙන්ටිමීටර 100 ඉඳලා එනවා ආයි කිසි අවුලක් නැහැ. අක්ෂිකාකේ මත හදනවා. ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් කාචය දාලා මෙයාට ඕනේ 25ව බලන්න. u සමානයි. දැන් වස්තුව දෙන්නේ 25යි. ඒතර වස්තුව ඉඳලා කිරණ මෙහෙම එනවා. ඇවිල්ලා කියනවා එන්නේ හැබැයි කොහේ ඉඳලාද 100 ඉඳලා කියලා මොන රවට්ටනවා. රවට්ටලා දෘෂ්ටිවිතාලේ මත නාවිගත කරනවා. ඒතර මේ උත්තර කාචයට දාලා දානකොට u 25යි v 100යි. එකයට v ඍණ එකයට u සමාන එකයට f ආදී දෙන්නම ධන ආලෝකයේ මෙහෙට ගමන් කරන නිසා එකයට 100යි එකයට 25යි එකයට f මේක 100ට ගෙනාවොත් ළමයි මෙතන 1යි මෙතන 4යි. එහෙනම් f සමානයි 100 බෙදීම 3යි ඍණ. 3යි ඍණ. හරි. ඒතර 33.3යි කියලා එනවා ඍණ කියන්නේ උත්තර කාචය. ඉතින් මේ වගේ එකක් අපිට කල්පනාවෙන් කරන්න පුළුවන්. මම 20 හදන්නෙත් නෑ ළමයි 20 ඕගොල්ලන්ට
හදන්න පුළුවන්. ඒක දැන් මේ හදන්න අපු ගණන් එක බලද්දි අපිට ප්‍රශ්නයක් නැහැ. හරිද? 21 මේක කියන්නේ 5 සෙන්ටිමීටර නාභිදුරක් ඇති උත්තර කාචයක සරල අන්වීක්ෂක ලෙස භාවිතා කරමින් සාමාන්‍ය සිරුමාරුවේ පවත්වාගෙන ඇති එක. ඉතින් ළමයි මේක ඇති දෙයක්වත් නැහැ. සරල අන්වීක්ෂයක් නේ උත්තරය 6 කියලා ඒ සාමාන්‍ය සිරුමාරුවේ තියෙනකොට එක දන D බෙදීම F. ලේසියිනේ. 22 ළමයි අපි කලින්ම හදපු ගානක්. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මොන ගානද කියලා චෙක් කරලා බලන්න පුළුවන්. 22 ප්‍රශ්නේ. හදපුම ගානක් තමයි දාලා තියෙන්නේ. කලින් අපි හදුවා. මේකේම මේ පේපර් එකම කලින් හදලා තියෙනවා. 23 සංයුක්ත අන්වීක්ෂක නවනිත 2යි උපනිත 6.25යි උපකරණය සාමාන්‍ය සිරුමාරුවේ පවතින විට කාචයේ පරතරය 15 සෙන්ටිමීටර නම් අවනතයේ සිට වස්තුවට පවතින දුර. දැන් මේ වගේ ගානකුත් හැදුවා. නේ? මේ වගේ ගානකුත් හැදුවා. අවනිත F note එක 2යි කියලා දීලා තියෙනවා. FE එක 6.25යි. මේක හදනකොට FE එක ළමයි පුළුවන් තරම් 6.25 තියලා කියලා ගන්න නැතුව අපිට ඕනම් පුළුවන් මේක 25 වෙදිම 4යි කියලා තියාගන්න. 25 වෙදිම 4 එක ලේසි භාග සංඛ්‍යාවක් විදිහට තියෙනවා. හරිද? උපකරණයේ සාමාන්‍ය සිරුමාරුවේදී සමීකරණයවත් එක දන B බෙදීම FE වතාව B note බෙදීම F note රින එකයි. හරිද? ඔක තමයි කතන්දර. ඒතර කාච දෙක අතර පරතරය 15යි. කාච දෙක අතර පරතරය කිරණ සටහන අපි කලින් එන්දේ ගාන ඒ කිරණ සටහනේ බලන්න කාච දෙක අතර පරතරය. හරිද? ඒක මොන වලින් නිරූපණය වෙනවද කියලා. මේ නිරූපණය වීමත් එක්ක අපිට V note හොයාගන්නවද? V note හොයාගෙන ඊට අදාළ U note හොයාගන්නවද කියන එක තීරණය කර හැකියි. මොකද මෙතන කියන්නේ අවනතයේ සිට වස්තුවට පවතින දුර. ඒ කියන්නේ U note එක හොයන්න කියන්නේ. අපි V note එක හොයාගත්තොත් තිබෙන්නේ U note එක එනවා. මෙතන FP දීලා තියෙනවා, F note දීලා තියෙනවා. අය මොනවද දෙන්නේ තියෙන්නේ? D එක සෙන්ටිමීටර 25යි කියලා තියෙනවා. ඒවත් තියෙනවා. හැබැයි මේක විශාලනයක් දීලා නැහැ. ඉතින් මේ සමීකරණයට දාලා B note හොයන්න බෑ. ඒතර පෙරන සටහන ඇඳලා කාශ දෙක අතර පරතරයනේ දීලා තියෙන්නේ. ඒ ඔස්සේ අපිට ගියයි. ගාන හදන්නේ. ඉස්සලම උපනෙතර කාර්ය සූත්‍රය දාන්න දාපුවම මම ඕගලන්ට උපනෙතේ වස්තු දුර මේ උපනෙතේ වස්තු දුර හොයාගත්ත කියලා කියන්නේ කාච දෙක අතර පරතරය තියෙනවා. කාච දෙක අතර පරතරයෙන් උපනෙතේ වස්තු දුර අයින් කරපු ගමම අපිට එනවා අවනෙතේ ප්‍රතිබිම්බ දුර. මේක තමයි හදන ක්‍රමය මම මේ කියන්නේ. අවනෙතේ ප්‍රතිබිම්බ දුර. අවනෙතේ ප්‍රතිබිම්බ දුර හොයාගත්ත කියලා කියන්නේ අවනතර කාච සූත්‍රය දාන්න. ඒ කියන්නේ V note හොයාගත්ත කියන එකනේ. අවනතර කාච සූත්‍රය දාන්න ඉබේම අපිට එනවා අතර අවනෙතේ වස්තු දුර. මේ තමයි ළමයි 23 හදන විදිය. හරිද? 24 සාමාන්‍ය සිරුමාරුවේ පවතින නක්ෂත්‍ර දුරේක්ෂයක අபிසාරි කාච දෙකකින් සමන්විත වේ. සාමාන්‍ය සිරුමාරුවේ පවතින නක්ෂත්‍ර දුරේක්ෂය කියන්නේ එයාගේ විශාලනයේ F note බෙදීම FE. එහි උපනිත 5යි වන අතර විශාලක බලය 10යි. හදන්න දෙයක් නැහැ නේ. උපනිත 5යි කියන්නේ විශාලක බලය කියන්නේ තමයි F note බෙදීම FE නේ FE 5යි. එහෙනම් F note කියලා කියන්නේ 50යි සෙන්ටිමීටර නේ. F note එක 50යි. ලේසියිනේ. එහෙනම් කාච දෙක අතර පරතරය යහන්නේ හැබැයි මේකනේ මේ හදලා තියෙන්නේ කාච දෙක අතර පරතරය වෙන්නේ ළමයි. right F note එක මෙහෙම එනවා. කාච දෙක අතර පරතරය කියන්නේ F note ධන FE කියන එක. FE 5යි F note එක 50යි දෙක එකතු වුණාම 55යි කියලා උත්තරය ලැබෙනවා. එවනම් 24ට උත්තරය 55යි. ඒ කියන්නේ 1 කියලා ලැබෙනවා. හරිද? 25 මේක ටිකක් ප්‍රිස්ම සම්බන්ධව දාලා තියෙනවා. හරි ප්‍රිස්ම සම්බන්ධව දාලා තියෙන්නේ. නිරපේක්ෂ වර්තනාංකය හොයන්න ඒකට අදාළ සමීකරණ ආදේශ කරලා හොයාගන්න පුළුවන්. ඒතර මේකේ අවසානට යනකොට ගණන් හදන එක ඉච්චර අමාරු නෑ. ලේසි. මැද හරිය වගේ තමයි ටිකක් අමාරු වැඩක් තිබුණේ. හරි. මම මගේ හරිය ළමයි හදපුම ගණන් ටිකක් හදපු නැතිව මම මගේ හරිය නැහැ. මේකේ ළමයි එන්නේ සමීකරණය n සමානයි sin a ධන t බෙදීම 2 බෙදීම sin a බෙදීම 2 මේකනේ සමීකරණය. වැරදි නම් කිව්වේ ගියා. එතකොට මේකේ අවම අපගමනය 30ක් වෙනවලු. ප්‍රිස්ම කෝණය 60යි. sin 60 ධන 30 බෙදීම 2යි. sin 60 බෙදීම 2යි. හරිද? එතන 90 බෙදීම 2යි කියන්නේ sin 45යි. ඒක එනවා 1යට මූල 2යි කියලා sin 45. මෙතන 60 බෙදීම කියලා කියන්නේ 30යි. 30යි sin 30 කියලා කියන්නේ භාගය. ඒත් මේක සුළු වුණාම එනවා 2ක් උඩ මූල 2 යට. දෙයට මාරලා යද්දි උතර
හරය පරිමේ කරනකොට මූල දෙකෙන් වැඩි කර හැකියි. එතකොට මූල දෙක උඩට එනවා. දෙකට දෙක කැපිලා යනවා. ඒතර n සමානයි මූල දෙකයි කියලා උත්තරේ එනවා. ඉතින් ඒක ඇත්තට අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. 25 කියලා කියන එක 25ට උත්තරය 4 ලෙස ලැබෙනවා. පැහැදිලිද? ඔය විදිහට තමයි අපිට මේ ආලෝකයේ සම්බන්ධව පේපර් එකේ පිළිතුරු ටික ලැබෙන්නේ. මම හිතන්නේ සුපුන් සම්බන්ධ වෙනකොට මේකේ උත්තර ටික දීලා ඉවරයි. උත්තර ටික ඕනනම් අය නැවත කියන්න. හරිද? ඉක්මනින් මාක් කරගෙන ගියා කියන්නේ නම් දැන් උත්තර ටිකක් කිව්වා. හදාගෙන යනකොට උත්තර ටික මම ඉක්මනින් කියනනම් එකට උත්තරය 4, දෙකට උත්තරය 2, තුනට උත්තරය 1, හතරට උත්තරය 3, පහට උත්තරය 2, හයට උත්තරය 5, 7ට 5, 8ට 4, 9ට 1, 10ට 4, 11ට 4, 12ට 4, 13ට 3, 14ට 1, 15ට 2, 16ට 5, 17ට 3, 18ට 1, 19ට 3, 20ට 4, 21 4, 22 4, 23 2, 24 1, 25 4. ඔයාලා මම WhatsApp group එකටත් මේකේ උත්තර පත්‍රය දාන්නම් ප්‍රශ්නයක් නෑ ඒක නිසා චෙක් කරලා බලන්න සුපුන්ගේ ලකුණු ටික උත්තර හදලා තිබුණා නම් පේපර් එකේ බලන්න මොකද අන්තිම මම හිතන්නේ ටිකක් මේක කරාට පස්සේ තමයි සම්බන්ධ වුනේ පේපර් එක හදලා තිබුණා නම් මට ඒකේ ලකුණු දාන්න හරිද හරි එහෙමනම් මම ආලෝකයේ පේපර් එකේ මෙන්න මේ කරුණු ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ මේ සම්බන්ධව. ඒතර අද දවසේ මම ආලෝකයේ පේපරේ මෙතනින් අවසන් කරන්න. මේ සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීම ආලෝකයේ සම්බන්ධව ඔයගලන්ට මේ ක්ලාස් එකේ අද දවසේ මම මෙතනින් අවසන් කරලා ඊළඟ දවසේ මම මේකේ වෙනම පේපර් එකක් 18ක් හරිද. right මේකේ වෙනම පේපර් එකක් මම ඔයගලන්ට එවනවා. ඒ වගේම ෆස්ට් පේපර් එකේ තියෙන රචනා ප්‍රශ්න දෙකක් මේකම අනිත් ළමයින්ට ඒවා යවන්න බැරි වුණා. අද සාකච්ඡා කරන්න විදියක් නැහැ. ඒක නිසා මේ රචනා ප්‍රශ්න දෙක සහ කතා කරන්න බැරි වෙච්ච රචනා ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ වගේම තව MCQ කිහිපයක් එක පේපර් එකක් මම ඊළඟ සතියේදී ඔයගලන්ට ලැබෙන්න සලස්වනවා. ඒතර ඊළඟ බ්‍රහස්පතින්දා දවසේදී අපි මේකට අදාළ ඊළඟ පේපර් එක සාකච්ඡා කරනවා. හරිද? එතකොට ආලෝකයේ සැලකිය යුතු ප්‍රමාණයක් අපි දින 4ක් ඇතුළත උත්සාහ කරනවා ආලෝකයේ ටික ආවරණය කරන්න පුළුවන් තරම් ප්‍රශ්නම හදන්න. ප්‍රශ්න හදනකොට තමයි ළමයි අපිට තීරි සම්බන්ධව ගැටලු වෙන්නේ. හරිද? එතකොට තමයි අපිට රිවිෂන් එකක් ඔටෝ වෙන්නේ. රිවිෂන් එකක් කියලා අපි තීරි එකම නැවත මතක ආවර්ජනය කරගන්න එකේ ලොකු ප්‍රයෝජනයක් නැහැ. අපිට තේරෙනවා අපි මේක කලින් ඉගෙන ගත්තා නේද? ওই වගේ කාරණාවක් තමයි එන්නේ. පුළුවන් තරම් තමන් පේපර් එකක් කරලා ගණන් හදනකොට එතන හිර වෙනකොට ඒ හිර වෙන තැන තව කෙනකින් අහගන්නකොට තමයි ළමයි ඒක රිවිෂන් එකක් ඉතාමත්ම හොඳින් සිදු වෙන්නේ. රිවිෂන් එක කියන එක ඉතාමත්ම හොඳින් සිදු වෙන්නේ එන්නේ ආකාරයට කරොත්. ඉතින් ඒක නිසා නිවැරදි ආකාරයටම රිවිෂන් එක කරන්න උත්සාහ කරන්න. එතකොට ඔයගලන්ට වඩාත් ඵලදායී දේවල් මේ විභාගයේදී ඔයගලන්ට අත්දකින්න ලැබෙයි. හරිද? එහෙමනම් අපි අද දවසට මේ ආලෝකයේ රිවිෂන් එකට අදාළ මේ පේපර් ක්ලාස් එක මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ දවසේදී සම්බන්ධ වෙමු මේ ක්ලාස් එකේ ඉතුරු ටික ඉදිරියට අරගෙන යන්න. එහෙනම් සියලුම දෙනාටම ළමයි සුබ රාත්‍රියක්. අයබෝවන්